මධ්‍ය ලක්ෂ ක්‍රමය ටියුට් එකේ පුතේ නවත්තලා තියෙන 11 වෙනි ගානට. එදා අන්තිමට හැදුවේ 10 වෙනි ගානෙන් තමයි ඉවර කරලා තියෙන්නේ. අද හදන්න තියෙන්නේ 11 වෙනි ගාන. හරිද? ඕන්න මම රූපය අඳිනවා. A B C D මෙයා Q දරුවෝ ඔයගොල්ලෝ රූපය ඇඳ ගන්න. ටක් ගාලා රූපය ඇඳ ගන්න. P Q R ABC ත්‍රිකෝණයේ AC පාදයේ මධ්‍ය ලක්ෂය P. ඉතින් AC පාදයේ මධ්‍ය ලක්ෂය P නම් අපි ඔන්න ඉරි කැල ගහගමු. ඔන්න මධ්‍ය ලක්ෂ බව දැන් පේනවා. AB ට සමාන්තරව PQ. හරිනේ. ඊළඟට BD ට සමාන්තරව QR. දැන් CD හි මධ්‍ය ලක්ෂය R බව පෙන්වන්න. CD ගේ මධ්‍ය ලක්ෂය මෙන්න මෙයා කියලා තමයි පෙන්වන්න ඕනේ. හරි. ඉතින් දරුවෝ මේක හදා ගන්න පුළුවන් හරීම ලේසියි. මධ්‍ය ලක්ෂ ප්‍රමේයයේ විලෝමයමයි දාන්න කියන්නේ. මේ බලන්න. හරි. දැන් අපි දන්නවා විලෝමයෙන් කියවෙන්නේ මොකද්ද? විලෝමයෙන් කියවෙන්නේ ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍ය ලක්ෂයක සිට තවත් පාදයකට සමාන්තරව ඇඳි රේඛාව මගින් ඉතිරි පාදය මොකද්ද වෙන්නේ? ඉතිරි පාදය සමච්ඡේදනය කරනවා. ඒ කියන්නේ මෙයාගේ මධ්‍ය ලක්ෂයේ ඉඳලා මෙහෙම මෙයාට සමාන්තරවම රේඛාවක් ඇඳොත් ආන් මෙන්න මේ රේඛාවත් හරියටම සමානව දෙකට බෙදෙනවා කියන එක තමයි මධ්‍ය ලක්ෂ ප්‍රමේයයේ විලෝමයෙන් කියවෙන්නේ. ඔන්න පුතේ එහෙනම් මේ බලන්නකො. AC පාදයේ මධ්‍ය ලක්ෂයේ ඉඳලා මෙන්න මෙයාට සමාන්තරව PQ ඇදලා. ඒ කියන්නේ Q කියන්නේ මධ්‍ය ලක්ෂයක්. කාගේද? CB රේඛාවේ. මෙන්න මේ CB රේඛාවේ මධ්‍ය ලක්ෂයක් තමයි Q. ඒ කොහොමද එහෙමුනේ? මධ්‍ය ලක්ෂ ක්‍රමයේ විලෝමයෙන්. ඒතකොට Q කියන්නේ මධ්‍ය ලක්ෂයක්. මෙතන ඉඳලා මේ මෙයාට සමාන්තරව මෙයා ඇදලා. එහෙනම් දරුවෝ මේ R කියන්නේ කොහොමද? මධ්‍ය ලක්ෂයක්. හරිනේ? එහෙනම් මධ්‍ය ලක්ෂ ප්‍රමේයයේ විලෝමය දෙපාරක් දාන්න තියෙන්නේ. එකපාරක් දානවා මේ ත්‍රිකෝණෙට ඊළඟට දානවා මේ ත්‍රිකෝණෙට. වැඩේ නේද? ඕන දැන් අපි ලියමු දත්තය. දීප්ති ක්‍රියා ගමු දත්තය. දීලා තියෙනවා දරුවෝ CP ට PA සමානයි. CP සමානයි PA. ඒ වගේම PQ AB සමාන්තරයි. PQ සමාන්තරයි AB. ඒ වගේම QR BD සමාන්තරයි. QR සමාන්තරයි BD. ඔන්න දත්ත තුනක් දීලා. සාකයු සාධනය කරන්න ඕන R කියන්නේ මධ්‍ය ලක්ෂයක් කියලා. ඒ කියන්නේ CR ට RD සමාන බව. CR ට RD සමාන බව තමයි පෙන්නන්නේ. හරි. ඕන දැන් සාධනය. හරි. මුලින්ම මෙයා මධ්‍ය ලක්ෂයක් කියමු. මෙන්න මේ ත්‍රිකෝණය අරගෙන. මේ ත්‍රිකෝණයෙන් මෙයා මධ්‍ය ලක්ෂයක්. Q කියන්නේ මධ්‍ය ලක්ෂයක් කියලා පෙන්නලා ඉන්නේ. ABC ත්‍රිකෝණයේ ABC ත්‍රිකෝණයේ CP ට PA සමානයි. CP ට PA සමානයි. හේතුව දත්තය. ඒ වගේම PQ AB සමාන්තරයි. PQ සමාන්තරයි AB. ඒකත් දත්තය. ඕන පුතේ එම නිසා මෙයා මෙයාට සමානයි මෙයා මෙයාට සමාන්තරයි. එම නිසා CQ QB ට සමානයි. එම නිසා CQ සමානයි QB. හේතුව මධ්‍ය ලක්ෂ ප්‍රමේයයේ විලෝමය. මධ්‍ය ලක්ෂ ප්‍රමේයයේ විලෝමය. දැනට පිටින් ලියුවට කමක් නැහැ විභාගෙට ලියන්න එපා. CQ ට QB සමානයි හේතුව මධ්‍ය ලක්ෂ ප්‍රමේයයේ විලෝමය. ඕන්න හරි. දැන් අපි මෙන්න මෙයාට මෙයා සමාන බව ඔප්පු කරගත්තා. දැන් පුතේ අනිත් ත්‍රිකෝණය ගන්න. BDC ත්‍රිකෝණය, BCD ත්‍රිකෝණය. ඕන්න දැන්
BCD ත්‍රිකෝණයේ BCD ත්‍රිකෝණයේ BQ ට QC සමානයි. BQ ට QC සමානයි. BCD ත්‍රිකෝණය කොහොමද BQ ට QC සමාන? මේ දෙන්න සමාන වුණේ මෙන්න මේ ඉහත සාධිතයි. ඒ කියන්නේ පුතේ සාධිතයි. ඔන්න සාධනය කරලා තියෙන්නේ. BQ ට QC සමානයි. ඒ වගේම මේ දෙන්න සමාන්තරයි. QR BD ට සමාන්තරයි. QR සමාන්තරයි BD. හේතුව දත්තය අපිට දීලා තිබ්බා. මේ දෙන්න සමාන්තරයි කියලා දීලා තියෙනවා. ඔන්න පුතේ එම නිසා CR ට RD සමානයි. එම නිසා CR ට RD සමානයි. හේතුව මධ්‍ය ලක්ෂ ප්‍රමේයයේ විලෝමය. ඔන්න විලෝමය යෙදෙන ගානක් අපි හැදුවා. හරිද? ඉස්සෙල්ලා කලිනුත් එක ගානක් යහුනේ. ඔන්න දැන් හොඳටම විලෝමය අහුවෙන ගානක් අපිට හම්බුණා. විලෝමය. මෙතනත් විලෝමය, මෙතනත් විලෝමය. හරි. මේක හරි ලේසියි. මේක නම් හොඳට තේරෙන්නේ නැති. මම හිමිට කියලා දුන්නා. හොඳට කියන දරුවෝ අනිත් ඒවා තේරෙන්නේ. එහෙම ගැටලුවක් නැහැ. මේ ස්පීඩ් එක දරුවෝ මේක තියාගන්න ටිකක් ස්පීඩ් එක. හරිද? මේකෙන් ටක් ගාලා දැන් හරි ඕගොල්ලෝ ගණන් ටික හැදෙනකොට ස්පීඩ් වෙයි ඉබේ. හරි. මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය දාලා ඕන්න ඒ ටික හරි. ඊළඟ ගාන 12 වෙනි ගාන අඳින රූපේ ඕන මම හඳ ගන්නම්. මේ ඊළඟ දරුවෝ මෙන්න මේකේ වාක්‍යයක් කිව්වත් කමන්නේ CR ට RD මේ එම නිසා CD හි මධ්‍ය ලක්ෂ්‍ය RV කියලා වාක්‍යයකුම කිව්වනම් හොඳයි. එම නිසා CD හි එහෙමනේ කියලා තියෙන්නේ අපිට. එම නිසා CD හි මධ්‍ය ලක්ෂ්‍ය RV වාක්‍යයකුත් ලියලා දැම්මා. ඒක හරි. ඕන. ප්‍රශ්නාංක 12 ඔන්න පුතේ ABC ත්‍රිකෝණය ABC ත්‍රිකෝණයේ මෙන්න මෙයා මෙතන මධ්‍ය ලක්ෂයක් D කියන්නේ මෙන්න මෙතන E තියෙනවා මෙන්න මෙතන මෙයා යා කරලා මෙතන F මෙයා මෙයාට සමානයි ABC ත්‍රිකෝණයේ AB පාදයේ මධ්‍ය ලක්ෂය DB හරි ඊළඟට අපිට කියනවා ADEF සමාන්තර ආශ්‍රයකි ADEF සමාන්තර ආශ්‍රයක් ADEF උදේ මෙයා සමාන්තර ආශ්‍රයක් නම් මේ පාද සමාන්තර වෙනවා අන්න ඒක ලකුණු කරගන්න ඕනේ මෙයා සමාන්තර ආශ්‍රයක් නම් මෙයා මෙයාට සමාන්තරයි ඒ වගේම මෙයාත් මෙයාට සමාන්තරයි සමාන්තර ආශ්‍රයක ඔන්න ඔහොම වෙනවා හරි ඔන්න දැන් තමයි සමාන්තර ආශ්‍රයක් බව ලකුණු උනේ හරි DE සමානයි භාගයයි AC බව මම මේ ටික මතලා දත්තය සාකයු ලියා ගන්නම් අපිට දීලා තියෙනවා AD ට DB සමානයි කියලා AD සමානයි DB ඒ වගේම ADEF සමාන්තර ආශ්‍රයක් කියලාම ලියා ගන්නවා ADEF සමාන්තර ආශ්‍රයයි කොහොම ලියාගත්තම ඇති මොකද දත්තේ ලකුණු දෙන්නේ ADEF සමාන්තර ආශ්‍රයක් ඔන්න දත්ත දෙකයි එච්චරයි මෙයාට මෙයා සමානයි මෙයා සමාන්තර ආශ්‍රයක් සාකයු DE සමානයි භාගයයි AC බව ඔන්න මේ DE සමානයි භාගයයි AC බව පෙන්නනවා. DE කියන්නේ මෙයා. AC කින් භාගයක් බව. එතකොට මෙයා AC කින් භාගයක් කියන්නන් දරුවෝ ඔය මධ්‍ය ලක්ෂ ප්‍රමේය තමයි දාන්න තියෙන්නේ.
ඒ කියන්නේ මෙයාත් මධ්‍ය ලක්ෂයක් මෙන්න මේ E එකත් මධ්‍ය ලක්ෂයක් වුණා නම් වැඩේ හරි. එතකොට අපිට ඔය මේ වැඩේ කියන්න පුළුවන්. දැන් මෙයා AC ගෙන් භාගයක් කියන්නේ ඕන. දැන් ඔය රූපෙ මෙන්න මේ අනිත් පැත්තට හිතන්න. අපිට කියන්න ඕනි මෙන්න මෙහෙම දෙයක්. අපිට කියන්න ඕන මෙන්න මෙයාගේ දිග මෙයාගෙන් භාගයක් කියලා. එතකොට මේ දෙන්නත් දැන් මෙයා නම් මධ්‍ය ලක්ෂයක් කියලා දන්නවා. මෙයාත් මධ්‍ය ලක්ෂයක් වුණා නම් වැඩේ හරි. එතකොට ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂය ආකරන රේඛාව ඉදිරි පාදයට සමාන්තරයි. ඒ වගේම මෙයාගේ දිග මෙයාගෙන් භාගය. එහෙනම් මෙයත් මධ්‍ය ලක්ෂයක් වුණා නම් වැඩේ හරි. එහෙනම් අපි කියනවනේ මෙන්න මේ E කියන්නේ මධ්‍ය ලක්ෂයක් කියලා. හරි. ඔන්න ඔය වැඩේ පෙන්නන්න තියෙන්නේ. ඔන්න දරුවෝ සාධනය පටන් ගමු අපි. අපිට ලියන්න පුළුවන් මෙහෙම. මෙයානේ මධ්‍ය ලක්ෂයක් මුලින්ම කියන්න ඕනි. මෙන්න AD ට DB සමානයි. ඒ වගේම මෙයාට සමාන්තරයි. ආන්න ඒක මම මුලින්ම ලියනවා. AD සමානයි DB. ඒක අපිට පොඩ්ඩක් කියන මොන ත්‍රිකෝණයද කියලා ගන්න ඕන. ABC ත්‍රිකෝණයේ AD සමානයි DB. ඒක අපිට ගන්න දීලා තිබ්බ දත්තය. ABC ත්‍රිකෝණයේ AD ට DB සමානයි. ඒ වගේම DE ට AC සමාන්තරයි. DE ට AC සමාන්තරයි. මෙයාට මෙයා සමාන්තරයි. ඒක කොහොමද උනේ? දරුවෝ DE ට AC සමාන්තර වෙන්නේ මෙන්න මේ ADEF කියන්නේ සමාන්තර ආශ්‍රයක්. එහෙනම් සමාන්තර ආශ්‍රයක් නිසා තමයි මෙයාට මෙයා සමාන්තර වෙන්නේ. මේක අපි ලියන්න ඕනේ මෙතන හේතුව. හේතුව තමයි මෙන්න මෙයා සමාන්තර ආශ්‍රයක්. ADEF සමාන්තර ආශ්‍රයක් නිසා. ADEF සමාන්තර ආශ්‍රයක් බැරි. නැත්නම් නිසා. සමාන්තර ආශ්‍රයක් හින්දා තමයි මෙයාට මෙයා සමාන්තර වෙන්නේ. ඔන්න හේතුව. හරි තව ඒ මොකුත් ලියන්න ඕනේ නැහැ. මොකද මෙයා දරුවෝ ඒක රේඛියයි. මෙයා ඒක රේඛියයි. ඉතින් මෙයාට මෙයා සමාන්තර නම් මෙයාට මෙයා කොහොමද සමාන්තරයි? ඒක රේඛියයි. ඒවා අපිට මේ අමුතුවෙන් ලියන්න ඕනේ නැහැ. මෙහිම ලිව්වම දන්නෝ මේ බලන මිනිස්සයා DE ට AC සමාන්තර වෙන්නේ මේ ළමයා දැනගෙන තමයි මේක අරන් තියෙන්නේ. මේ සමාන්තර ආශ්‍රයක් නිසා තමයි මෙහෙම අරන් තියෙන්නේ කියලා දන්නේ. ආයි අමුතුවෙන් ලියන්න ඕනේ නැහැ ඒවා. ඔන්න වැඩේ හරි. දැන් අපිට ගන්න පුළුවන් එම නිසා මෙයා මේ මධ්‍ය ලක්ෂය මෙයාට මෙයා සමාන්තර වෙන්නලා එහෙනම් මේ දෙන්න සමානයි. BE ට EC සමානයි. ඒ නිසා BE සමානයි EC. හේතුව මධ්‍ය ලක්ෂ ක්‍රමයේ විලෝමය. මෙයාගේ ඉඳලා මෙන්න මෙයාට සමාන්තරව රේඛාව ඇඳා. එතකොට E කියන්නේ මධ්‍ය ලක්ෂයක් වෙලා. හේතුව මධ්‍ය ලක්ෂ ප්‍රමේයයේ විලෝමය. මාන ප්‍රවි මධ්‍ය ලක්ෂ ප්‍රමේයයේ විලෝමය. ඕන්න මෙයා මධ්‍ය ලක්ෂයක් කියලා ඔප්පු කරගත්තා. එහෙනම් මට දැන් පුළුවන් ඉරි කැලි දෙක දෙක ගහ ගන්න. දරුවෝ ඔන්නෝම අපි දෙයක් ඔප්පු කරගත්තාට පස්සේ ඒ තොරතුරු රූපෙටත් ඇතුළත් කරගන්න. එතකොට වැඩේ ලේසි අපිට. හරි. ඔන්න දැන් මෙයාත් මධ්‍ය ලක්ෂය මෙයාත් මධ්‍ය ලක්ෂය. ආයි දැන් ඔය ත්‍රිකෝණයම තමයි. ආයි ඉතින් ABC ත්‍රිකෝණය කියලාම ආයි ලියන්න පුළුවන් නැතත් කමක් නැහැ නේ. දැන් දරුවෝ අපි දන්න ඕනේ මේ AD ට DB සමානයි. ඒ වගේම BE ට EC සමානයි. එහෙම නිසා DE AC සමාන්තරයි. ඒ වගේම DE කියන්නේ AC ගේ භාගයයි. අපිට දැන් කොහොමම ලියන්න පුළුවන්. මම ඔය කොහොම ලියන කතාව කියලා දෙන්න. පොඩ්ඩක් කියන්න. දැන් දරුවෝ ඔන්න හිතන්න මේ දැන් මෙතනින් පස්සේ ලියන ටික ලියන්න එපා. මම දැන් මෙතනින් පස්සේ ලියන ටික ඔයගොල්ලෝ ආයි ලියන්න එපා. හරි. මම දැන් ආයි ගන්න තියෙන ඔය ABC ත්‍රිකෝණයමනේ. ABC ත්‍රිකෝණය කියලා අරගන්නවා. අපිට කියන්න ඕන මෙයා DE AC ගෙන් භාගයයි කියලා. එතකොට මේ ත්‍රිකෝණේ AD DB සමානයි. AD DB සමානයි. හේතුව මේ අපිට දීලා තිබ්බා. දත්තය. CE ට EB සමානයි. CE ට EB සමානයි. හේතුව අපි සාධනය කරගත්තා. සාධිතයි. එම නිසා තමයි DE AC ගෙන් භාගයක් වෙන්නේ.
භාගයයි AC වෙන්නේ. ඔන්න ඒ නිසා තමයි DE AC ගෙන් භාගයක් වෙන්නේ. හේතුව මධ්‍ය ලක්ෂ ප්‍රමේයයේ විලෝම. මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝම නෙමෙයි. මධ්‍ය ලක්ෂ ප්‍රමේයය. DE සමානයි AC ගෙන් භාගයයි. ඕකනේ දරුවෝ ප්‍රමේයයෙන් කියවෙන්නේ. එතකොට මතකද මම කියන්න උත්සාහ ගත්ත දරුවෝ අර අපි අන්තිමට කරපු ගණන් වල මම මෙහෙම ලියන්න නැතුව විලෝමේ දාලා එක සැරේ මේක දැම්මනේ. ඇයිද දන්නවද එහෙම දැම්මේ? ඔය ත්‍රිකෝණෙමයි. මේ AD ට DB මෙතන ලියලා. CE ට EB සමානයි කියලා මේ CE ට EB සමානයි. මෙතනත් ලියලා. මේ දෙන්න ලියලානේ තියෙන්නේ. එම නිසා මධ්‍යලක්ෂ ප්‍රමේය මෙතෙන්ටම අපිට දාන්න පුළුවන්. හරි. එම නිසා DE සමානයි භාගයයි AC. හේතුව මධ්‍ය ලක්ෂ ප්‍රමේය. ඔහොම දාන්න පුළුවන්. ඇයි දැම්මේ? මෙතන අවශ්‍ය දේ ලියවිලා, මෙතනත් අවශ්‍ය දේ ලියවිලානේ තියෙන්නේ. අහොම ලියන්න පුළුවන්. නමුත් මේක පුතේ කිටි ගානක් නේ. දැන් අර ගණන් වලට හරි එහෙම දැම්මම. හැබැයි මේක චූටි ගානක්, පොඩි ගානක්. ඒ නිසා වඩා හොඳයි නැවත ලියලා ගන්නවා. ගාන ලොකු වෙනකොට අපි ගාන කෙටි කරනවා. ගාන කුඩා වෙනකොට ගාන ලොකු කරනවා. ලියන ප්‍රමාණය වැඩි කරනවා. හරි. චූටි ගානක් නම් ලියන ප්‍රමාණය වැඩි. ඇයි පුතේ ලකුණු දෙන්නත් එපා. ඒතකොට ලකුණු දෙනකොට පේලි වලට ලකුණු වෙනවා. ගාන ලොකු වෙනකොට ලියන ප්‍රමාණය වැඩි වෙනකොට අපි ටිකක් ෂෝට් කරනවා. අන්න ඒක තමයි අර කලින් ගානක මම මෙහෙම ලියන එක සැරේ මෙහෙම ලිව්වේ. හරි. දැන් මේක ගාන පොඩි ගානක් නිසා අපිට පුතේ මෙන්න මේ ABC ත්‍රිකෝණය කියලා ආයෙත් ලියලා කොහොම ලියලා මධ්‍ය ලක්ෂ ප්‍රමේය දාන්න පුළුවන්. ඒ කියන්නේ මෙතෙන්ට කොහොම දාන්න නැතිව කොහොම දාලා වැඩි කරගන්න මේකට පුළුවන්. හරි. ඔන්න දැන් ලියා ගන්න. හරි. මං කිව්ව දේ පැහැදිලිද ළමයි හැමෝටම? කලින් මම ඔය මේක ලියලා එක සැරේ මෙන්න මේක දැම්මා. අන්න ඒකට හේතුව තමයි මේ පැහැදිලි කරේ. ඒ ගාන ලොකු නිසා තමයි එහෙම කරේ. මේ ගාන කෙටි නිසා කොහොම හැදුවා. ඇත්තටම කියනනම් මේක කියන්නේ ආයි ඒකම මේ ත්‍රිකෝණෙමනේ. ආයි ඒවමයි ලිව්වේ. ආයි මේකමයි ලිව්වේ. හරි. ඇත්තටම කියනනම් ඕනේ නැහැ. කමන්නේ ඒවට අපි ගාන පොඩි නිසා ලිව්වා. ලියා ගන්නවා. මේක මොකද ඊළඟ ලකුණු වෙන් කරන්නේ මෙතෙන්ද. මේකට ලකුණු වෙන් කරනවා මෙතන. මේක ලියලා හරි ඒක ලකුණු වෙන් කරනවා. ආයි මේකට ආයි මෙතෙන්. ඔයගොල්ලෝ දැනට ඔන්න ඔය ඔක්කොමත් එක්ක ලියා ගන්න. හරි. ඔන්න පුතේ DE කියන්නේ AC එකෙන් භාගයක් බව ඔප්පු කරා. ඔන්න අපිට අවශ්‍ය දේ වැඩි හරි. මධ්‍ය ලක්ෂ ප්‍රමේය. ප්‍රමේයෙන් තමයි හොමෙන්නේ. ඒතර සමාන්තර කතාව ඕනේ නැහැ. මොකද මේ අපිට ඒව මුකුත් ඔප්පු කරන්න මුකුත් නැහැ. කොහොම සමාන්තරයි. ඕනේ. ඔන්න අවශ්‍ය දේ විතරයි ලියුවේ. හරි ඊළඟ ගාන ප්‍රශ්න අංක 13 Q මෙහෙම L R A B මෙයා P මෙයා K මෙයාට සමානයි මෙයාට සමානයි PQR ත්‍රිකෝණයේ PQ PR පාදවල මධ්‍ය ලක්ෂ පිළිවෙලින් AB L යන QR මත පිහිටි ඕනෑම ලක්ෂයකේ PK සමානයි KL බව මෙයාට මෙයා සමාන බව තමයි පෙන්වන්නේ. ඔන්න දත්ත PA ට AQ සමානයි. PA සමානයි AQ. PB BR. PB සමානයි BR. සාකයු PK ට KL සමාන බව. PK සමානයි KL බව. ඔන්න සාධනය. හරි. හරිම ලේසිද මේක. මෙයාට සමානයි කියලා පෙන්නන්න. ඉතින්
මෙයාට සමාන වෙනවා මධ්‍යලක්ෂ ප්‍රමේයයේ විලෝමය. ඒ කියන්නේ k කියන්නේ මධ්‍යලක්ෂයක් බව පෙන්වන්න ඕන. pl පාදයේ මධ්‍යලක්ෂය k බව තමයි පෙන්වන්න ඕන. ඔතෙන්ට විලෝමය දැම්ම නම් හරි. විලෝමය දාන්න මොකක්ද ඕනේ? එක පාදයක මධ්‍යලක්ෂයකුයි මෙයාට සමාන්තරව මෙයා ඇඳලා තියෙනවා. ඒ කියන්නේ මේ AB QR සමාන්තර වෙලා තියෙන්න ඕන. එහෙම වුණා නම් k කියන්නේ මධ්‍යලක්ෂයක් කියලා නිකම්ම කියන්න පුළුවන්. මධ්‍යලක්ෂ ප්‍රමේය විලෝමය. එහෙනම් AB ට QR සමාන්තර බව අපි මුලින්ම ඔප්පු කරගෙන ඉන්නේ. ඉතින් AB ට QR සමාන්තරයි කියන්නේ. ඉතින් පුළුවන් දෙයියනේ. ඔය PQR ලොකු ත්‍රිකෝණේ බලන්න. PQR කියන ලොකු ත්‍රිකෝණේ. එයාගේ PQ පාදයේ මධ්‍යලක්ෂය A, PR පාදයේ මධ්‍යලක්ෂය B. යා වෙලා. එහෙනම් මෙයාට සමාන්තරයි. හරි. එහෙනම් මුලින්ම ක්‍රමය දාන්න ඊට පස්සේ විලෝමය දාන්න. ඔන්න PQR ත්‍රිකෝණයේ PA ට AQ සමානයි. PA ට AQ සමානයි. හේතුව දත්තය. PB ට BR සමානයි. PB ට BR සමානයි. හේතුව දත්තය. දැන් එම නිසා AB QR සමාන්තරයි. AB සමාන්තරයි QR. හේතුව මධ්‍ය ලක්ෂ ප්‍රමේය. මධ්‍ය ලක්ෂ ප්‍රමේය. ඕන්න ඒක හරි. දැන් අපිට පුළුවන් මේක රූපේ ලකුණු කරගන්න. ඔන්න මෙයාට සමාන්තරයි. හරි. ඔන්න ඔප්පු කරගත්තා. දැන් මොකද කරන්නේ? PQL ත්‍රිකෝණය හෝ PLR ත්‍රිකෝණය අරගෙන මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය දාන්න. දැන් නම් ත්‍රිකෝණය වෙනස්. එතකොට අනිවාර්යෙන් ත්‍රිකෝණය ලියන්න ඕනේ. දැන් අපි මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය දාන්නේ මේ පොඩි ත්‍රිකෝණයට. PQL ට හෝ PLR ට. මේ දෙකේ මොන එකක් ගන්න පුළුවන්. මම ගන්නම් PQL එක. ඔන්න PQL ත්‍රිකෝණය. PQL ත්‍රිකෝණයේ PA ට AQ සමානයි. PA ට AQ සමානයි. හේතුව දත්තය. AK QL සමාන්තරයි. AK සමාන්තරයි QL. කොහොමද මෙයාට මෙයා සමාන්තර වෙන්නේ? මේ ඉහත සාධනය කරන් තියෙන්නේ. ඒ කියන්නේ මෙයාට මෙයා සමාන්තර නම් මෙයාට මෙයා කොහොමද සමාන්තරයි? හේතුව සාධිතයි. හේතුව සාධිතයි නේ. මේක සාධනය කළ යුතුයි. ඔන්න එම නිසා PK KL සමානයි. එම නිසා PK සමානයි KL. හරි. PK ට KL සමානයි. හේතුව මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය. මධ්‍ය ලක්ෂ ප්‍රමේයයේ විලෝමය. මේකට නම් අර ඉස්සෙල්ලා වගේ මෙයා ලියන්න බෑ. මේක වෙන ත්‍රිකෝණයක්. මේ විදිහට ලියන්නම ඕනි. මෙහෙමම ලියන්නම ඕනි. හරි. ඔන්න පුතේ ඒකත් ඉවරයි. බලන්න ඉතින් මේ ගණන් කොච්චරනම් ලේසිද? කොච්චර ලේසිද? 14 වෙනි ගාන. ප්‍රශ්න අංක 14. ලියන ක්‍රමය දන්නව නම් දැන් මේ විදිහේ ඔයගොල්ලෝ ලියන ක්‍රමය අහුවෙලා තියෙන්න ඕනේ. හරි. හරි ලේසිද ගන්න. ඔන්න රූපේ ABC ත්‍රිකෝණයක්. A B C මෙයා O මෙතන Z මෙයා X මෙයා Y. මේ පාදක මෙයා සමානයි. මේ දිග මේ දිගට සමානයි. මේ දිග මේ දිගටත් සමානයි. ABC ත්‍රිකෝණයේ AB BC CA පාදක මධ්‍ය ලක්ෂ පිළිවෙලින් XY Z වේ. ZY සහ CX රේඛාවෝහිදී ඡේදනය වේ. ZO සමානයි OY බව. ZO ට OY සමානයි කියලා සාධනය කරනවා.
ඔන්න මම සාකයු ලියා ගන්නම්. සාකයු සහ දත්තය ZO සමානයි OY. ZO සමානයි OY බව. හරි. දත්ත මොනවද? දත්ත තියෙන තුනක්. AX ට XB සමානයි. AX ට XB සමානයි. BY ට YC සමානයි. CZ ට ZA. එහෙම නැත්නම් AZ ට ZC සමානයි. හරි ඔන්න දත්ත තුන. පෙන්වන්න ඕන දරුවෝ මේ දිගයි සමානයි කියලා. හරි. ඕන දේ කල්පනා. කොහොමද මේ වැඩේ කරන්නේ? චුට්ටක් හිතන්න. ගාන හදන්න. මේ දිගට සමානයි කියලා පෙන්නන්න. ZO එහෙම පෙන්න ගන්න තිබුණ දරුවෝ. මේ CX රේඛාවේ මධ්‍ය ලක්ෂය O වුණා නම් CX රේඛාවේ මධ්‍ය ලක්ෂය O වුණා නම් මොකද වෙන්නේ? ZO කියන්නේ AX ගෙන් භාගයයි. හරි? CX රේඛාවේ මධ්‍ය ලක්ෂය O වුණා නම් ZO කියන්නේ AX ගෙන් භාගයයි. ඒ වගේම OI කියන්නේ XB ගෙන් භාගයයි. හරි? AX ට XB සමානයි. එහෙනම් භාගේ අයින් වෙලා ZO ට OI සමානයි. ඔන්න වැඩේ හරි. එහෙනම් මේ O කියන්නේ CX රේඛාවේ මධ්‍ය ලක්ෂයක් කියලා මුලින්ම කියන්නේ. ඊට පස්සේ වැඩේ හරි. එහෙනම් CX රේඛාවේ මධ්‍ය ලක්ෂය O කියන එක මුලින්ම සාධනය කරනවා. දැන් මම කල්පනා කරනවා කොහොමද CX රේඛාවේ මධ්‍ය ලක්ෂය O කියලා පෙන්වන්නේ? සමාන්තර රේඛා නෑ. බලන්න ලොකු ත්‍රිකෝණෙදී. ලොකු ත්‍රිකෝණේ ZY කියන්නේ මධ්‍ය ලක්ෂ දෙයක් යා වෙලා තියෙන්නේ. ZY රේඛාව මේ දිග රේඛාව මධ්‍ය ලක්ෂ දෙයක් යා වෙලා. එහෙනම් AB ZY ට සමාන්තරයි. මධ්‍ය ලක්ෂ ප්‍රමේයය. හරිනේ? මධ්‍ය ලක්ෂ දෙයක් යා වෙලා එහෙනම් AB ZY සමාන්තරයි. එයා සමාන්තර නම් අපිට O කියන්නේ CX රේඛාවේ මධ්‍ය ලක්ෂයක් කියලා පෙන්වන්න පුළුවන්. ඊට පස්සේ ZO AX ගෙන් භාගයයි OY XB ගෙන් භාගයයි AX ට XB සමාන නිසා ZO ට OY සමානයි. ඔන්න ක්‍රමය. වැඩේ තේරුණාම අතසම් මං කියපු ටික මං හදන ක්‍රමේ කියපු ටික තේරුණා. හරි. වැඩේ කරන්න තනියම. මුලින්ම ZY ට AB සමාන්තරයි කියලා සාධනය කරනවා. මේ දෙන්න සමාන්තරයි. ABC ත්‍රිකෝණය කියලා පටන් ගන්න. ABC ත්‍රිකෝණය. ABC ත්‍රිකෝණයේ මෙයාට මෙයා සමානයි. CZ ට ZA සමානයි. හේතුව දත්තය. CY ට YB සමානයි. CY ට YB සමානයි. හේතුව දත්තය. එම නිසා මෙයාට මෙයා සමානයි, මෙයාට මෙයා සමානයි. එම නිසා ZY AB සමාන්තරයි. ZY සමාන්තරයි AB. හේතුව මධ්‍ය ලක්ෂ ක්‍රමය. විලෝමය නෙමෙයි. ක්‍රමයෙන් තමයි මෙයාට මෙයා සමාන්තර වෙන්නේ. හරි මම දැන් ඒක රූපයටත් ලකුණු කරගන්නවා. මෙයාට මෙයා සමාන්තරයි. ඔන්න දැන් දරුවෝ අපිට පුළුවන් මේ CX කියන්නේ මේ O කියන්නේ CX රේඛාවේ මධ්‍ය ලක්ෂයක් බව වෙනවා. ඔන්න එහෙනම් ACX ත්‍රිකෝණය ගත්තත් හරි CBX ත්‍රිකෝණය ගත්තත් හරි මම මෙයා ගන්නම්. ACX ත්‍රිකෝණය අරගෙන O කියන්නේ මධ්‍ය ලක්ෂයක් කියලා පෙන්නමු මෙන්න මේ CX රේඛාව.
ACX ත්‍රිකෝණයේ කියලා දැන් ගන්න. ACX ත්‍රිකෝණයේ. ACX ත්‍රිකෝණයේ. අනිත් ත්‍රිකෝණේ ගත්තත් කමක් නැහැ. BCX ත්‍රිකෝණේ ගත්තත් කමක් නැහැ. ඔන්න මම ACX ගත්තා. CZ ZA සමානයි. CZ ZA සමානයි. ගත්තය. ZO AX සමාන්තරයි. ZO AX සමාන්තරයි. හේතුව මෙයා සමාන්තර වෙන්නේ සාධනය කරමු කියන්නේ. සාධිතයි. සාධිතයි. ඔන්න දරුවෝ. එහෙනම් CO ට OX සමානයි. එම නිසා CO සමානයි OX. CO සමානයි OX. හේතුව මධ්‍ය ලක්ෂ ප්‍රමේයයේ විලෝමය. විලෝමය තමයි දැන්නේ. මෙයා මධ්‍ය ලක්ෂයක් මෙයාට සමාන්තරව මෙයා ඇඳලා එහෙනම් CX රේඛාවේ මධ්‍ය ලක්ෂය O. ඕන්න දැන් CO ට OX සමානයි. මම ඉරි කෑලි 3ක් දාලා 4ක් මේ V ක් වගේ දාන්න. ඕන්න. මෙයාට මෙයා සමානයි. දැන් දරුවෝ මේ කොහොමම අපිට කොහොමම ගන්නත් පුළුවන්. දැන් කොහොමම කියන්න පුළුවන් ZO කියන්නේ AX ගේ භාගය. අපි ආයෙ ලියලා ගමු කමන්නේ. දැන් ලඝු ගානක් වගේ වුණා නම් ඕක අපිට මෙතෙන්ටම ලියන්න පුළුවන්. ඇයි අපි ගන්නෙ ACX ත්‍රිකෝණෙමද? ඔය ත්‍රිකෝණෙ ඉදම්මනේ ගන්න දරුවෝ. ඔය ත්‍රිකෝණෙ ඉදම්ම ගන්නවා CZ ට ZA සමානයි. CO ට OX සමානයි. මේ දෙකම ලියවිලා තියෙනවා. හරි. එතකොට අපිට එහෙමම ගන්න පුළුවන් ZO කියන්නේ AX ගෙන් භාගයයි කියලා මේ පේළියේ එහෙමම ලියන්න පුළුවන් අපිට. ඇයි අවශ්‍ය දේවල් දෙක ලියවිලානේ. මේ දෙක ලියවිලා තියෙනවා. එහෙනම් කෙලින්ම ලියන්න පුළුවන්. හරි. මේක චූටි ගානක්. මම ඒ නිසා තව ටිකක් ලොකු කරලා ඒ කියන්නේ ආයි අරගෙන ලියන්න. ආයිමත් මේ දෙක ලියලා ගන්නවා. පොඩි ගානක් නිසා මේක පොඩි ගානක්. හරි. දැන් ඔක්කොම කියන පොඩි ගණන් කියන. අපිට නම් මේවා මහ මෙරක් තරම්. ඔන්න මම ආයෙ ලියනවා මේ ත්‍රිකෝණයේ ACX ඇත්තටම වැඩක් නැහැ. එක ත්‍රිකෝණයක් ගත්තා නම් ආයි ලියන්න ඕනේ නැහැ. කමන්නේ පොඩි ගානක් නිසා මම ආයෙ ලියන්නම්. මෙන්න මෙයා සමානයි කියන්නේ. CZ ZA සමානයි. CZ ZA සමානයි. හේතුව අපිට දීලා තිබුණා දාත්තය. CO ට OX සමානයි. CO ට OX සමානයි. හේතුව සාධිතයි නේ. සාධිතයි. එම නිසා ZO කියන්නේ AX ගෙන් භාගයයි. ඒ නිසා ZO සමානයි භාගයයි AX. හේතුව මධ්‍ය ලක්ෂ ක්‍රමය. ඔන්න ඕක තමයි මම කිව්වේ කෙලින්ම මේක විතරක් මෙතෙන්ට ලියන්න පුළුවන්. ඇයි මෙයා ලියලා තියෙන්නේ මේ? මෙයාත් ලියලා තියෙන්නේ මේ. එතකොට මෙයා මෙතනින් අපිට එක සැරේ වුණත් ලියන්න තිබුණා. ඒක අපි ලොකු ගණන් වල කරනවා මේ විදිහට. ලොකු ගණන් වල මේක චූටි ගණන් නිසා යොමු ආයෙ ලිව්වේ ලොකු ගණන් වල මෙතන කෙලින්ම ලියලා ගත්තා. හරි. ඔන්න දැන් ওই විදිහටම මේ ත්‍රිකෝණයක් ගන්න. මේ ත්‍රිකෝණය. BCX ත්‍රිකෝණයේ CO ට OX සමානයි. CO ට OX සමානයි. හේතුව සාධිතයි. CY ට YB සමානයි. CY ට YB සමානයි. හේතුව දීලා තිබ්බා. දත්තය. එම නිසා OY සමානයි භාගයයි XB. භාගයයි XB. හේතුව මධ්‍ය ලක්ෂ ප්‍රමේය. OY සමානයි භාගයයි XB. හරි. දැන් දරුවෝ අපිට ප්‍රත්‍යක්ෂයක් දාලා මේ දෙක සමාන කරන්න තියෙනවා. මෙන්න මේ දෙන ප්‍රත්‍යක්ෂයක් දාලා සමාන කරන්න. කොහොමද එහෙනම් ප්‍රත්‍යක්ෂය දාන්නේ? අපි මුලින්ම ලියමු
ax ට xb සමානයි. හරිද? ඔන්න මම මුලින්ම ලියනවා ax ට xb සමානයි. ax ට xb සමානයි. හේතුව දත්තය දීලා තිබුණා. දැන් මෙතනින් පස්සේ මේ ලියන ටික ax ට xb සමානයි. හරි? දැන් මම දෙපැත්තම මෙයාගේ දෙපැත්තම භාගයෙන් ගුණ කරනවා. දෙකෙන් එකයි ax සමානයි දෙකෙන් එකයි xb. දෙපැසම දෙකෙන් එකකින් ගුණ කරා. හේතුව ප්‍රත්‍යක්ෂයි. හේතුව ප්‍රත්‍යක්ෂයි. එකම රාශියකින් වැඩි කරා. දැන් දරුවෝ මේ දෙකෙන් එකයි ax වෙනුවට දානවා z. දෙකෙන් එකයි xb වෙනුවට දානවා oy. හේතුව ප්‍රත්‍යක්ෂයි. හරිද? ඔන්න මේ දෙන්න සමානයි. මේ දෙන්න සමානයි. ඒ කියන්නේ භාගයයි ax ට භාගයයි xb සමානයි. ඒ කියන්නේ මෙයාගේ දකුණු පැත්ත දෙක සමාන වුණා. ඒ නිසා වම් පැත්ත දෙක සමාන කරා. හේතුව ප්‍රත්‍යක්ෂයි. ඕන්න. වැඩි ඉවරයි. හරි. ඊළඟ ගාන පාලස්රි ගාන A B C D මෙතන P මෙතන Q මේ දිගයි සමානයි. මේ දිගට මේ දිගත් සමානයි. මෙයා x. හරි. ABCD සමාන්තර ආශ්‍රය. මෙයා සමාන්තර ආශ්‍රයක්. එහෙනම් අපි ලකුණු කරගමු. ඔන්න මෙයාට මෙයා සමාන්තරයි. ඒ වගේම මෙයාටත් මෙයා සමාන්තරයි. ABCD සමාන්තර ආශ්‍රයක්. ABCD සමාන්තර ආශ්‍රයේ AD සහ DC පාදවල මධ්‍යලක්ෂ පිළිවෙලින් P සහ QA. හරි ඒකට ලකුණු වෙලා තියෙන්නේ. PQ සහ DB රේඛා X ඉදී ඡේදනය වේ. PQ සමානයි භාගයයි AC. PQ සමානයි භාගයයි AC. සහ DX සමානයි 4 1යි DB. DX සමානයි 4 1යි DB. බව පෙන්වන්න. හරිද? ඔන්න මම දත්තයේ සාකයු සෙට් එක මුලින්ම ලියා ගන්නම් ගානේ. රූපය ඇඳලා දත්තයේ සාකයු ඉක්මනින් ලියා ගන්න. දීලා තියෙනවා ABCD කියන සමාන්තර ආශ්‍රයක්. ABCD සමාන්තර ආශ්‍රයකි. ඒ වගේම DP ට PA සමානයි. DP ට PA සමානයි. DQ ට QC සමානයි. DQ ට QC සමානයි. හරි ඉතරයි දීලා තියෙන්නේ. ඔන්න දත්ත තුනයි. සමාන්තර ආශ්‍රයක් කියලා දීලා P කියන්නේ මධ්‍ය ලක්ෂයක්, Q කියන්නේ මධ්‍ය ලක්ෂයක් කියලා දීලා. සාකයු දෙකක් තියෙනවා. PQ සමානයි භාගයයි AC බව DX සමානයි 4 1යි DB බව. ඕන්න හරි. 4 1යි DB බව. හරි නේද? හරි. ඕන්න දරුවෝ දැන් කල්පනා කරන්න. හදන්න ක්‍රමයක්. මේක ඔප්පු කරන්න ක්‍රමයක් කල්පනා කරන්න දැන්. PQ සමානයි භාගයයි AC නේ. එහෙනම් අපිට AC යා කරගන්න පුළුවන් නිර්මාණ නෙමෙයි. ඇයි? පෙන්වන්න තියෙන එකේ සාකයුගේ AC තියනවා නම් අපිට AC යා කරගන්න පුළුවන්. එහෙම නැත්තම් තමයි අපි තනියෙන් හිතලා කරන දෙයක් නම් තමයි නිර්මාණයක්. දැන් මේක නිර්මාණයක් නෙමෙයි.
ඇයි මේ පෙන්වන්න තියෙන එක AC ආකාර තියෙන. එහෙනම් ඔන්න නිර්මාණයක් නෙමෙයි නම් කෙලින්ම ගණේරෙන්ම අපිට අඳින්න පුළුවන්. ඔන්න මම ඇදලා දැම්මා. PQ සමානයි භාගයයි AC. ඉතින් දරුවෝන්න බලන්නකෝ. PQ කියන්නේ ACD භාගයයි. මොන ත්‍රිකෝණයද? ACD ත්‍රිකෝණය. ACD ත්‍රිකෝණයට මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය දාන වැඩේ ඉවරයි. හරි. ACD ත්‍රිකෝණයට මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය දාපු ගමන් PQ සමානයි භාගයයි AC කියලා පළවෙනිම කොටස කරගත්ත නේ. හරි. ටක් ගාලා දාමු කොහොමද? ඔන්න සාධනය ACD ත්‍රිකෝණය ACD ත්‍රිකෝණයේ DP ට PA සමානයි DP ට PA සමානයි හේතුව දත්තය DQ ට QC සමානයි හේතුව දත්තය එම නිසා PQ සමානයි භාගයයි AC එම නිසා PQ සමානයි භාගයයි AC හේතුව මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය PQ කියන්නේ AC ගෙන් භාගයයි හරි ඒ වගේම සමාන්තරත් වෙනවා අපිට සමාන්තර මතා මොකොත් නැති නිසා මම ඉවර ලිව්වේ නැහැ ඔන්න PQ සමානයි භාගයයි AC දැන් දරුවෝ dx කියන්නේ ඔන්න පළවෙනි එක ඉවරයි මෙයා හරි දැන් මෙයා dx කියන්නේ 4n එකයි db බව ඒක කොහොමද කියන්නේ මේ දරුවෝ දැන් මේ dx කියන්නේ මෙයාගෙන් 4n එකක් කියලානේ අපි දන්නවා මේ සමාන්තර ආශ්‍රයක් නම් සමාන්තර ආශ්‍රය විකර්ණය කියන එක සමච්ඡේදනය වෙනවා හරි සමාන්තර ආශ්‍රයේ විකර්ණය කියන එක සමච්ඡේදනය වෙනවා එහෙනම් මම මෙන්න මෙතෙන්ට සමච්ඡේද වෙන තැන අපි ලක්ෂයක් ගන්න වෙනවා සමච්ඡේද වෙන තැන ලක්ෂයක් ගන්න වෙනවා හරි නැතුව අපිට කියන්න බෑනේ මෙයාට මෙයා මෙච්චරයි කියලා මොකද කරන්නේ එතකොට මෙහෙම අපි මොනවා හරි ලක්ෂයක් ලියන්න වෙනව නම් ඒක නිර්මාණයට දාන්න ඕනේ දැන් අපිට ලක්ෂය ගැන කියන්න ඕනනේ එහෙනම් ඒක නිර්මාණයට ලියවෙන්න ඕනේ දැන් මෙතන මෙහෙම මේක තිබුණු නිසා නිර්මාණයක් ලියන්න ඕනේ නෑ නමුත් දැන් අපිට ලියන්න වෙනව දරුවෝ මෙතන අපි ඕ කියලා හරි මොකක් හරි ලක්ෂයක් ගන්නවා කියලා හරි ඔන්න මම දාගන්නම් අතින් ඕ කියලා අපිට දැන් ඒක නිර්මාණයක් යටතේ ලියන්න ඕනේ එහෙනම් සාධනයට කලින් තමයි නිර්මාණය වෙන්න ඕනේ මේ පොඩි රූලක් එක රූලක් ඇති ඒකට මේ සාධනයට කලින් මෙයාට කලින් දාගන්න මෙහෙම පොඩි නිර්මාණයක් AC යාකර ඒක ලියමු අපි AC යාකර එය DB හමුවන ලක්ෂය O ලෙස ගැනීම AC යාකර එය DB හමුවන ලක්ෂය එහෙම නැත්නම් DB ඡේදනය වන ලක්ෂය DB හමුවන ලක්ෂය O ලෙස ගැනීම එහෙම නැත්නම් මෙහෙම ලිව්වොත් හරි සමාන්තර ආශ්‍රයේ විකර්ණ ඡේදනය වන ලක්ෂය O ලෙස ගැනීම සමාන්තර ආශ්‍රයේ විකර්ණ ඡේදනය වන ලක්ෂය O ලෙස ගැනීම නැත්නම් AC යාකර එය DB හමුවන ලක්ෂය O ලෙස ගැනීම හරි ඔන්න දැන් හරි අපි නිර්මාණයකුත් දාගත්තා මොකද අපිට O කියලා අතින් එහෙම ගන්න බෑ අපි නිර්මාණය ලියන්න නැතුව ලියන තමයි ගන්න ඕනේ මේ නිර්මාණය එතන පේන්නේ නැතුව ඉතල ලයිට් එක වගේ වදිනවා ඕන්න දැන් වැඩේ හරි ගන්නවා දැන් ඔන්න එතන ඕනේ දැන් අපිට ලියන්න පුළුවන් DO ට OB සමානයි DO ට OB සමාන වෙන්නේ කොහමද සමාන්තර ආශ්‍රය අපි දන්න විකර්ණය කියන එක සමච්ඡේදනය වෙනවනේ එහෙනම් DO OB ට සමානයි ඒ වගේම දරුවෝ dx ට xo සමාන වුණා නම් වැඩේ හරි නේද dx ට xo මේ දෙන්න සමාන වුණා නම් එතකොට මෙයාට සමානයි ඒ කියන්නේ මේ වගේ දැන් මෙතන දෙකක් මෙතන මේ වගේ දෙයක් තියෙනවා මෙතනත් ඒ වගේ දෙයක් තියෙනවා එහෙනම් මේක හතරකට කැඩලා හතරෙන් එකක් තමයි dx කියන්නේ හරි
ඔන්න එහෙනම් වැඩේ හරි. එහෙනම් දැන් මෙන්න මේ dx ට xo සමානයි කියන්න ඕන. dx ට xo. එතකොට පුතේ dx ට xo සමානයි කියලා කියන්න නම් මෙන්න මේ ත්‍රිකෝණයට හෝ මෙන්න මේ ත්‍රිකෝණයට මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය වැටෙනවා නම් හරි. ඒ කියන්නේ DO රේඛාවේ මධ්‍ය ලක්ෂය x කියලා. එහෙනම් මෙයාට මෙයා සමාන්තර වෙන්නත් ඕන. එහෙනම් මෙයාට මෙයා සමාන්තර වෙන්නත් ඕන. ඔන්න ඒ නිසා අපිට දැන් මෙතෙන් ලියන්න වෙනවා දෙයක්. මොකද්ද? PQ ට AC සමාන්තරයි කියලා. එහෙම නැත්නම් මේක ඔප්පු කරගන්න බෑ. ඔන්න මම දැන් ලියනවා. PQ සමාන්තරයි AC. හේතුව මධ්‍ය ලක්ෂ ප්‍රමේයම තමයි. මෙයාට මෙයා සමාන්තරයි. ඔන්න මම දැන් දාගන්නවා. මෙයාට මෙයා සමාන්තරයි. ඒ කියන්නේ ඊතර තුනක් දාගන්න වෙනවා. හරි. දැන් AOD ත්‍රිකෝණය අරගෙන මෙන්න මේ x කියන්නේ DO ගේ මධ්‍ය ලක්ෂය කියලා කියනවා. හරි. ADO ත්‍රිකෝණයේ DP ට PA සමානයි. DP ට PA සමානයි. හේතුව අපිට දීලා තිබ්බ දත්තය. ADO ත්‍රිකෝණයේ DP ට PA සමානයි. ඒ වගේම PX AO ට සමාන්තරයි. PX සමාන්තරයි AO. හේතුව සාධිතයි මේ සාධනය කරගත්තා. සාධිතයි. ඔන්න දරුවෝ එම නිසා dx xo සමානයි. එම නිසා dx සමානයි xo. හේතුව මධ්‍ය ලක්ෂ ප්‍රමේයයේ විලෝමය. මධ්‍ය ලක්ෂ ප්‍රමේයයේ විලෝමය දැම්මා. ඔන්න වැඩේ හරි. ඔන්න දැන් මේ දිගයි සමානයි. ඔන්න විලෝමය දාලා ඔප්පු කරගත්තා. dx xo සමානයි කියලා. හරි. දැන් මොකද කරන්නේ? දැන් දරුවෝ අපි ලියන්න ඕන මෙන්න මේ විදිහට. DO ට OB සමානයි කියලා. හරි. DO ට OB සමානයි. ඊට පස්සේ DO කියන්නේ DB ගෙන් භාගයයි. ඒ වගේම දැන් අපිට ගන්න ඕන DX ගෙන් හරි මෙහෙම හැබැයි මෙතන ලිව්වනම් හොඳයි කියලා. මෙන්න මෙහෙම ලියා දෙන්න. දැන් මෙතන කොහොම අරගත්තා කොහොමම අපිට ලියන්න පුළුවන් පුතේ dx කියන්නේ do ගෙන් භාගයයි. කොහොමම ලියමු. එම නිසා dx සමානයි මෙහෙමම ලියාගමු. ඒක ආයි පස්සේ ලියන්න ඕනේ නැහැ. dx සමානයි do ගෙන් භාගයයි. භාගයයි do. එයා අංක 1 කියලා ගන්න. එතකොට මේකට හේතුවක් තියද? ඔව් හේතුවක් තියෙනවා. මෙන්න මේක තමයි හේතුව. dx ට xo සමාන නිසා. dx xo සමාන නිසා තමයි පුතේ dx කියන්නේ do ගෙන් භාගයක් වෙන්නේ. හරි? මේ දෙන්න සමාන නිසා තමයි dx do ගෙන් භාගයක් වෙන්නේ. එතකොට ආයි මෙතන වරහන් නැතුලේ dx xo සමානයි කියලා කියන්න ඕනේ නැහැ. මොකද අපි එම නිසානේ ගත්තේ. ඒ කියන්නේ මේක නිසානේ අරන් තියෙන්නේ. ඒ නිසා හේතුවක් අවශ්‍යම නැහැ. මේ නිසා dx සමානයි භාගයයි do. මම එයා ගන්න අංක 1 කියලා. එයා අංක 1. ආදේශයක් කරන්න තියෙනවා. ඔන්න එයා අංක 1 කියලා ගත්තා. දැන් මේ DO ට OB සමානයි. දැන් මම ඔතනින් පස්සේ ලියනවා. මම උඩ ටික මකන්නම්. DO ට OB සමානයි. හේතුව ඇයි DO OB සමානයි? ABCD සමාන්තර ආශ්‍රයේ විකර්ණ මගින් සමච්ඡේදනය වෙන නිසා. විකර්ණ එකිනෙක සමච්ඡේදනය නිසා. එහෙම දෙකම ඇති. සමාන්තර ආශ්‍රයේ විකර්ණ එකිනෙක සමච්ඡේදනය වන නිසා. සමාන්තර ආශ්‍රයේ විකර්ණ එකිනෙක සමච්ඡේදනය වන නිසා තමයි DO ට OB සමාන වෙන්නේ. DO ට OB සමානයි. දැන් මම DO ලියනවා. DB ගෙන් කොච්චරයිද කියලා. මෙන්න මේ වගේ. එම නිසා එකක් දාලා. එම නිසා DO සමානයි DB ගෙන් භාගයයි.
භාගයයි dv. ඒක එම නිසා ගත්තේ හේතුව ඕනේ. එයා අංක 2. එයා අංක 2. එම නිසා do සමානයි db කින් භාගය. ඔන්න දැන් වැඩේ හරි. දැන් වැඩේ හරි. අපිට ඕන dx කියන්නේ dv ගෙන් 4න් එකක් කියලා. එහෙනම් දරුවෝ මෙන්න මේ do මෙන්න මෙයාගේ do ට ආදේශ කරන්නනේ ඕන. එහෙනම් මෙයාගෙන් මෙයාට ආදේශ කරනවා. දෙකෙන් එකට ආදේශයෙන්. දෙකෙන් එකට ආදේශයෙන්. දෙකෙන් එකට ආදේශයෙන්. ආදරයෙන් නෙමෙයි. ඕන. දෙකෙන් එකට. dx සමානයි භාගයයි do වෙනුවට ආයෝ නම් do ලිව්වත් කමන්නේ do වෙනුවට දාන්න ඕන භාගයයි db. භාගයයි db කෙලිම ආදේශ කරා. දෙකෙන් එකට ආදේශ කරා. භාගයයි do වෙනුවට භාගයයි db දැන්. ඕන. දැන් හරි. වැඩි ඉවරයි. dx සමානයි එකවරක් එක 1යි 2 2 4යි භාගය 4 1යි db. ඕන්න දරුව වැඩි ඉවරයි. දැක්කනේ සාධනය කරා නියම ක්ලියර් එකට. ඔන්න. මේ වගේ සාධනයන් ඕගොල්ලෝ හුරු වෙන්න. පැහැදිලිද? සමහර ළමයි සාධනයන් ලියනවා හරි. නමුත් අපැහැදිලි පැහැදිලි. දැන් බලන්නකො මේක මාර ගැළපීමක් නෙතියි. ඒ කියන්නේ මේක සියුම්ව හිතන්න ඕන දරුවෝ. මේකට නම් මේක ඕන. මේකට නම් මේක ඕන. දුරදිග හිතන්න ඕන. අන්න එහෙම දුරදිග හිතලා තමයි මේක සාධනය කරන්නේ. ඉස්සරහ ගැන හිතලා ඒ වෙනුවෙන් ඊළඟ එක ලියන්න. දැන් මටත් ඉස්සරහ දෙයක් හිතන්න බැරි වුණා. ඇයි? මොකද හිතන්න බැරි වුණේ? මේක කේන්ද්‍රය මේ ඕලක්ෂය. ඒක මං ඉස්සෙල්ලම මුලින්ම හිතුවේ නෑ. පස්සේ තමයි මතක් වුණේ ඒ නිසා ඉතින් ටක් ගාලා ලියලා දැන් මොනවද කරන්නේ? ඒ වගේ පොඩි ඒවා තියෙනවා ඉතින්. එහෙම මිස් වෙන ඒවා. හරි. ඒ කියන්නේ අපි ගානක් හදද්දී හිතනවා මීට කලින් මේක කරගත්තා නම් හොඳයි කියලා. එහෙම හිතන අවස්ථා තියෙනවා. මුලින්ම ඒ නිසා පුතේ ගානක් හදද්දී ගාන හදන ක්‍රමය ගැන මුලින්ම අවබෝධය ගන්න. කොහොමද මේක හදන්නේ? හදන ක්‍රමය ඔලුවට දාගන්න. ඊට පස්සේ තමයි ලස්සනට ලියන්නේ. හරි. මේ ජ්‍යාමිතිය කියන්නේ දරුවෝ මේවා මුලින්ම ගාන හදන්න පුළුවන්ද කියලා බලන්න. තමන්ට හදාගන්න පුළුවන්ද කියන්නේ. ගානක් ඕන ගානක් හදාගන්න පුළුවන් ජ්‍යාමිතිය ගානක්. වෙන ගානක් හදන්න පුළුවන්. මුලින්ම තමන්ට හදාගන්න පුළුවන්. ඊට පස්සේ හදන ක්‍රමේ කල්පනා කරන්න. කොහොමද මේක හදන්නේ? ඊට පස්සේ හදාගන්න ක්‍රමේ ඔලුවට ආවට පස්සේ ලස්සනට ගලපන්න ඕන ලියන ඒවා. කොහොමද ලියන්නේ? මේකට කලින් මේක ලියන්න ඕන. මේකට කලින් මේක ලියන්න ඕන. ගලපන්න ඕන. ඊට පස්සේ පියවරෙන් පියවරට ලස්සනට ලියන්න. ඔන්න ඔය විදිහට තමයි දරුවෝ ජ්‍යාමිතිය ගාන හැදෙන්නේ. හරිනේ? ඔය වැඩ ටික කෙරෙන්න ඕන. හරි. ඊළඟ ගාන ප්‍රශ්නාංක 16. ABC සම්පාද ත්‍රිකෝණයේ ABBC CA පාදන මධ්‍යස්ථ ලෙවෙන් DEF සමපාද ත්‍රිකෝණයක් බව. ඒක සම්පාද ත්‍රිකෝණයක් වෙනවා. ඒක නම් සාධනය කරන එක හරියම ලේසි. ඔන්න ABC සමපාද ත්‍රිකෝණයේ AB මෙන්න මේවයි මධ්‍යස්ථ තමයි මේ. මේ ආකාර ගන්න DFE ඉරිකැල ෂෝක් එකට ගහලා දීලා. ඒ දරුවෝ සම්පාද ත්‍රිකෝණයක් නම් ඔය ඔක්කොම ටික සමානයි. ඒතර අපිට සාධනෙන් තොරව මේක යොදා ගන්න පුළුවන්. කොහොම ගානට දීලා නම්. ගානට දීලා කියන්නේ. ඒ නිසා සාධනෙන් තොරවම ගන්න පුළුවන්. හරි. දත්තයෙන් ලියන්න පුළුවන් දරුවෝ ABC සම්පාද ත්‍රිකෝණයක්. එහෙමත් ලියන මේ ඔක්කොම ටික සමානයි කියලා තියෙනවා. ABC සමපාද ත්‍රිකෝණයකි AD සමානයි BB සමානයි BE සමානයි BC සමානයි CF සමානයි FA ඔක්කොම ටික ලියාගෙන යන්න.
මෙයා සමානයි. හරි. සාකයු DEF කියන්නේ සම්පාත ත්‍රිකෝණයක් කියලා. DEF සමපාද ත්‍රිකෝණයක් බව. හරි. ඔන්න දරුවෝ. සාධනය. අපි මුලින්ම මෙයා මෙයාට සමාන්තරයි කියමු. ඊට පස්සේ මෙයා මෙයාට සමාන්තරයි. ඊට පස්සේ මෙයා අපිට දෙසම ගන්න පුළුවන්. හරි. දැන් මේක හදන ක්‍රමය මුලින්ම හිතමු. මේක ටිකක් වැඩි ගොඩක් ලියන්නත් ඕන. ඔන්න මෙයා සමාන්තරයි. ඊට පස්සේ මෙයාගේ භාගයයි. එතන මෙයාගේ භාගයයි කියන්නේ මෙන්න මේ වගේ කොටසකට සමානයි. හරි. මේක එකට සමානයි කියලා. ඊට පස්සේ ඔය විදිහටම දරුවෝ මේ පැත්තටත් මෙයාට සමාන්තරයි. ඔය සමාන්තර කතාව මොනිත් නැහැ කියන්නේ. සමාන්තර කතාව ඕනේ නැහැ දරුවෝ. ඒ කියන්නේ සමාන්තර වෙනවා. අපිට ඒක අවශ්‍ය වෙන්නේ නැහැ මේ සම්පාත ත්‍රිකෝණයක් කියන්නේ. මේ DF කියන්නේ BC ගෙන් භාගයයි කියන එක ඕන. ඊට පස්සේ DF කියන්නේ BC ගෙන් භාගයක් කියන එක BE වගේ ලියන්න පුළුවන් අපිට එක්කෙනෙක් එක්ක. එහෙම ලියනවා. එහෙම නැත්නම් ඒත් කියන්න. මෙන්න මෙහෙම කරනම් හොඳයි වගේ. මට ක්‍රමයක් ඔළුවට ආව මේකට. මෙන්න මේ විදිහට ලියුණා හොඳයි. ඔක්කොම ABC ත්‍රිකෝණයට ගන්න තියෙන්නේ. ABC ත්‍රිකෝණයේ AD ට DB සමානයි. මම ඔක්කොම එක සැරේ ලියලා දාන්නම්. AD ට DB සමානයි. දත්තය AF ට FC සමානයි. දත්තය BE ට EC සමානයි. ඕකත් ලියලා දානවා. එතකොට ඔක්කොම එක සැරේම ලියන්න පුළුවන්. මෙයාට මෙයා සමානයි, මෙයාට මෙයා සමානයි, මෙයාට මෙයා සමානයි. එහෙනම් මම ඔන්න මෙතනින් පටන් ගත්තා. DF කියන්නේ භාගයයි BC. ඔන්න DF සමානයි භාගයයි BC. හේතුව මධ්‍ය ලක්ෂ ක්‍රමය. දැන් EF කියන්නේ භාගයයි AB. ඔහොම ලියාගෙන යන්න පුළුවන්. අයි මම ඔක්කොම ටික මෙතන ලියලා තියෙන්නේ. ආයි ලියලා ඉන්න දෙයක් නැහැ. EF කියන්නේ භාගයයි AB. EF සමානයි භාගයයි AB. හේතුව මධ්‍ය ලක්ෂ ක්‍රමය. ඔන්න EF උත් හරි. දැන් DE. DE සමානයි භාගයයි AB. හේතුව මධ්‍ය ලක්ෂ ක්‍රමය. ගන්න 1 2 3 කියලා ගත්තත් කමන්නේ. ඕනෙත් නැහැ. ඒක දෙන්න. ඔන්න මේ ටික වැඩේ හරි. දැන් ලියන්න පුළුවන් AB ට BC ට AC සමානයි. මෙන්න මේ පාත් තුන සමානයි. BC සමානයි AB සමානයි. මොකද්ද මේ වැරදිලා AD EF සමානයි භාගයයි AB DE සමානයි භාගයයි AC. කවුරුත් කියන්නේත් නැහැ. අනේ මන් දන්නේ නැහැ. හොල්මන් ටිකක් ඉන්නවා වගේ ඉතින්. වැරද්දක් දැක්කත් කියන්නේ. හරි. BC සමානයි AB සමානයි AC. මේ තුන් දෙනා ඒ සමාන. මේ සම්පාත ත්‍රිකෝණය යන්නේ. සම්පාත ත්‍රිකෝණය නිසා. ABC සමපාද ත්‍රිකෝණයක් නිසා. දැන් ඔක්කොම භාගයෙන් ගුණ කරන් කරන්නේ. ඔන්න භාගයයි BC භාගයයි AB භාගයයි AC සමානයි. හේතු ප්‍රත්‍යක්ෂයි. හැම එකක්ම භාගයෙන් ගුණ කරන් ගියා. ඒ කියන්නේ දරුවෝ මේ පැත්ත සමානයි. ඔන්න ඔක්කොම සමානයි. දැන් මේ පැත්ත සමාන නම් මේ ටික සමාන කරන්න. මෙතනින් පස්සේ මේ පෙන්නේ. එම නිසා DF සමානයි EF සමානයි DE. මේ තුන සමානයි. එම නිසා ඒ DEF සම්පාත ත්‍රිකෝණයයි. එම නිසා DEF සමපාද ත්‍රිකෝණය. මෙතන හේතුව මොකද්ද? මෙන්න මේකට DF ට EF ට DE අප්‍රත්‍යක්ෂයි. මේ
පැත්ත සමානයි. එහෙනම් මේ පැත්ත සමාන කරා ප්‍රත්‍යක්ෂයි. ඔන්න දරුවෝ ගාන හදන ලේසිම කෙටිම තමයි. ගාන හදන ලේසිම කෙටිම තමයි. වැඩි පේලි කියෙත් නෑ. මේ තුන එක සැරේ ලිව්වා. මේ තුනත් එක සැරේ ලිව්වා. මේ ටික සමානයි ABC සම්පාත්‍ය කෝණයක් කියලා දීලා භාගයෙන් වැඩි කරන් ගියා. මේ ටික ආදේශ කරා සම්පාත්‍ය කෝණය. හරි. ඉක්මනට ලියලා වැඩ ඉවර කරන්න. ඊළඟ ගාන. දාහක් වෙනි ගාන. A B C D මොහොමඩ් ඥානතෙන්ට ඔන්නම යාතරයි. S P Q R ABCD චතුරාශ්‍රයේ AB BC CD DA පාදන මධ්‍යරාශි පිළිවෙලින් PQRS වේ. PQRS සමාන්තර රාශියක් බව පෙන්වනවා. ඔන්න දරුවෝ මේ තියෙන මධ්‍ය ලක්ෂණේ. මේ චතුරාශ්‍රයේ මධ්‍ය ලක්ෂ තමයි PQRS කියන්නේ. එහෙනම් මෙයාට මෙයා සමානයි, මේ දිගට මේ දිග සමානයි, මේ දිගට මේ දිග සමානයි, මේ දිගට මේ දිග සමානයි. මෙයා හැබැයි චතුරාශ්‍රයක්. අපිට පෙන්වන්න ඕන මෙන්න මෙයා සමාන්තර රාශියක්. මේකත් හරියම ලේසියි. ඔන්න දත්තය අපිට දීලා තියෙන පුතේ මෙන්න මේ ටික සමානයි. AP ට PB සමානයි. AP ට PB සමානයි. BQ ට QC සමානයි. CR ට RD සමානයි. DS ට SA සමානයි. ඔන්න දත්ත. සාකයෝ PQR සමාන්තර රාශිය. සාකයෝ PQRS සමාන්තර රාශියක් බව සාධනය. බලමු සාධනය කරන්න කලින් නිර්මාණයක් ඕන වෙයිද දන්නේ නැහැ. බලන්න. දැන් දරුවෝ මේ මෙයා මධ්‍ය ලක්ෂයක් මෙයා මධ්‍ය ලක්ෂයක් යා වෙලා නමුත් මෙතන ත්‍රිකෝණ නැහැ නේ. එහෙනම් මොකද කරන්න ඕන? විකර්ණ එකිනෙක යා කරගන්න ඕන. එහෙනම් අපිට කරගන්න වෙන දෙයක් නිර්මාණයක්. විකර්ණ එකිනෙක යා කරගන්න ඕන. හරි. ABCD චතුරාශ්‍රයේ විකර්ණ එකිනෙක යා කිරීම. ලියන නිර්මාණය. නිර්මාණය ABCD චතුරාශ්‍රයේ විකර්ණ එකිනෙක යා කිරීම. එකිනෙක යා කරගන්න කඩ ඉරිවලින්. ABCD චතුරාශ්‍රයේ විකර්ණ එකිනෙක යා කිරීම. ඕන්න මේ විකර්ණ එකිනෙක යා කරගත්තා. කඩ ඉරිවලින් යා කරගන්න. මම විකර්ණ දෙකම ගත්තේ මෙයා සමාන්තරයි කියන්න ඕනේ මෙයා සමාන්තරයි කියන්න ඕනේ. මොකද මෙයා සමාන්තර රාශියක් බවනේ පෙන්වන්න ඕනේ. ඒතර සම්මුඛ පාද යුගල දෙකම සමාන්තර බව පෙන්වුවම වැඩේ හරි. ඔන්න දැන් නම් ත්‍රිකෝණ ඇවිල්ලා තියෙන්නේ. ඔන්න ABC කියලා ත්‍රිකෝණයක් තියෙනවා. මේ මධ්‍ය ලක්ෂය ආවෙලා. එහෙනම් ABC ත්‍රිකෝණේ AC PQ ට සමාන්තරයි. ඒ වගේම ACD ත්‍රිකෝණේ ඒකෙත් SR AC ට සමාන්තරයි. SR AC සමාන්තරයි. ඊළඟට පුතේ මේ පැත්ත තිබුණේ. මෙයාට සමාන්තරයි. RQ DB. ඒ වගේ මේ පැත්තේ පහළ ත්‍රිකෝණය ABD ත්‍රිකෝණය. SP DB සමාන්තරයි. ඒ කියන්නේ මේ තුන් දෙනා සමාන්තරයි, මේ තුන් දෙනා සමාන්තරයි, ඇතුලේ තියෙන සමාන්තර රාශිය. ඔන්න. හරිම ලේසි. දැක්කනේ? තේරුණාද? සාධනය කරන්න.
නිර්මාණය ලිව්වනේ. හරි. ඕන දැන් සාධනය. මම මුලින්ම ABC ත්‍රිකෝණයේ කියලා පටන් ගන්නවා. ABC ත්‍රිකෝණයේ. ABC ත්‍රිකෝණයේ. මෙයාගේ. AP ට PB සමානයි. AP ට PB සමානයි. හේතුව දත්තය. CQ ට QB සමානයි. CQ ට QB සමානයි. හේතුව දත්තය. දැන් එම නිසා PQAC සමාන්තරයි. එම නිසා PQ සමාන්තරයි AC. හේතුව මධ්‍ය ලක්ෂ ක්‍රමය. එම නිසා මෙයාට ඔන්න සමාන්තරයි කියලා සාධනය කරගත්තා. මේ දෙන සමාන්තර බව හරි. දැන් ඔහොමම ගන්න පුතේ ACD ත්‍රිකෝණය. ACD ත්‍රිකෝණයේ ACD ත්‍රිකෝණය DS SA සමානයි. DS සමානයි SA. හේතුව දත්තය. DS SA DRRC DRRC හේතුව දත්තය. එම නිසා SRAC සමාන්තරයි. එම නිසා SR සමාන්තරයි AC. හේතුව මධ්‍ය ලක්ෂ ක්‍රමය. හේතුව මධ්‍ය ලක්ෂ ක්‍රමය. ඔන්න පුතේ. දැන් මෙයාට සමාන්තරයි. දැන් අපිට මොකද ලියන්න පුළුවන්? ඔන්න මේක 1 2 කියලා ගමු. ගත්තේ නැතත් කමන්නේ නැහැ නේද? එහෙම නැතත් ලියන්න පුළුවන්. ඒ කියන්නේ 1 2 කියලා ගන්නේ මම ආයි මේක ලියන්නේ නැති නිසා. 1 2 කියලා ගන්න නැත්නම් මෙයත් නැවත ලියන්න ඕනේ. මතකනේ එදා. මෙයත් නැවත ලියලා තමයි මේ දෙක සමාන්තරයි කියලා ලියන්නේ. දැන් මම 1 සහ 2කින් මේ තුන් දෙනා සමාන්තරයි කියලා ලියලා දානවා. ඔන්න 1 හා 2කින් ඒ කියන්නේ දෙකෙන් මොකද වෙන්නේ? PQ SR සමාන්තරයි. PQ SR සමාන්තරයි. PQ සමාන්තරයි SR. හේතුව ප්‍රත්‍යක්ෂ වෙනවා අපිට. ප්‍රත්‍යක්ෂ. හරි. PQ SR සමාන්තරයි. ඔන්න එකක් වැඩේ හරි. මෙයාට මෙයා සමාන්තරයි කියලා ඔප්පු කරගත්තා. දැන් තියෙන්නේ මොකද්ද? මෙයාටත් මෙයා සමාන්තරයි කියලා ඔප්පු කරගත්තා. එහෙනම් දරුවෝ මේ ලියපු ටිකම ඔය විදියටම මේ පැත්තේ ත්‍රිකෝණ දෙකට ලියන්න තියෙන්නේ. මේ ත්‍රිකෝණෙටයි මේ ත්‍රිකෝණෙටයි. ලිව්වනම් මෙයා සමාන්තරයි මෙයා සමාන්තරයි මේ දෙක සමාන්තරයි. ඉබේම මෙයා සමාන්තරයි. සම්මුඛ පාද යුගල දෙකම සමාන්තර වෙලා. හරි ඕන්න ක්‍රමේ. හරි ටක් ගාලා ඉතුරු ටික ලියලා දාන්න. අපිට ඕන LSM පාර්ට් එකක් දාන්න පුළුවන්. කමන්නේ ලියලා දාමු. LSM දාන්න පුළුවන්. LSM CDB ත්‍රිකෝණයේ ට මධ්‍ය ලක්ෂ ක්‍රමයේ යෙදීමෙන් RQ ට DB සමාන්තර බවද ABD ත්‍රිකෝණයට මධ්‍ය ලක්ෂ ක්‍රමයේ යෙදීමෙන් SPDB ට සමාන්තර බවද පෙන්විය හැකිය. එම නිසා SP RQ සමාන්තර. අනිත් වාක්‍ය වලින් ලියවෙන්න ඕනේ. එලෙසම අපි කියන්න ඕනේ විදියට. එලෙසම BCD ත්‍රිකෝණයට මධ්‍ය ලක්ෂ ක්‍රමයේ යෙදීමෙන් RQ DB ට සමාන්තර බවද ABD ත්‍රිකෝණයට මධ්‍ය ලක්ෂ ක්‍රමයේ යෙදීමෙන් SPDB ට සමාන්තර බවද පෙන්විය හැකිය. කියලා ලියනවා. ඊට පස්සේ එම නිසා RQ SP සමාන්තරයි. ඊට පස්සේ අන්තිම සමාන්තර රාශිය. හරි කමන්නේ අපි මේ විදිහට ලියලා දාමු වැඩි. වෙනත් එක්ක. මේ කම්මැලි වගේ නම් නෑ කම්මැලි නෑ. කොහොම ලියලා දාමු. කමන්නේ. ඕන්න ඊළඟට මේ පැත්ත ත්‍රිකෝණයට ගන්න. මේ පැත්ත ත්‍රිකෝණයටත් දාන්න මධ්‍ය ලක්ෂ ක්‍රමය. BCD ත්‍රිකෝණයටයි ABD ත්‍රිකෝණයටයි තනියම දාලා ගන්න. ඔය විදියටමයි දාන්න තියෙන්නේ. හරි. ඔය විදියටම දාලා මෙයාට මෙයා සමාන්තරයි කියන්න. මෙයාට මෙයා සමාන්තරයි කියන්න. ඊට පස්සේ මේ දෙන සමාන්තරයි කියන්න. කොහොමද අන්තිමට එන පේළිය මම ලියන්නම්. ඒ ටික ඔයගොල්ලෝ තනියම ගන්න. මේ විදිහටම කරන්න තියෙන්නේ.
ඒතර අන්තිමටම එයි RQSP සමාන්තරයි කියලා. ඒක ගන්න 3 හා 4 කියලා. අංක 3 4 කියලා ගන්න. 3 හා 4ෙන් අංක 3 4 කියලා අරගෙන 3 හා 4ෙන් RQSP සමාන්තරයි. RQSP සමාන්තරයි. හේතුව ප්‍රත්‍යක්ෂයි. ඔන්න ඔහොමයි. 3 4යි සමීකරණ දෙකත් අරගෙන ඔය විදිහට. දැන් අපිට ලියන්න පුළුවන් එම නිසා PQRS සමාන්තර ආශ්‍රයයි. එම නිසා PQRS සමාන්තරාශ්‍රයකි. හේතුව ලියන්න වරහන් ඇතුලේ ඇයි PQRS සමාන්තරාශ්‍රයක් උනේ? සම්මුඛ පාද යුගල දෙකම සමාන්තර නිසා. චතුරාශ්‍රයක් සමාන්තරාශ්‍රයක් බව පෙන්වීම. මතකද? ආන්න ඒකෙන් තමයි ගත්තේ. PQRS සමාන්තරාශ්‍රයක් වීමට හේතුව තමයි සම්මුඛ පාද යුගල දෙකම සමාන්තර නිසා. PQRS සමාන්තරාශ්‍රයකේ හේතුව සම්මුඛ පාද යුගල දෙකම සමාන්තර නිසා. සම්මුඛ පාද යුගල දෙකම සමාන්තර නිසා PQRS සමාන්තරාශ්‍රය. ඔන්න ඔහොමයි උත්තර ගන්න. හරි. වැඩි ඉවරයි. හරිද? මේ 3 4 මේ විදිහට ගන්න ඕනේ. මම ඒක ලිව්වේ නැහැ. ඔයගොල්ලෝ තනියම ගන්න පුළුවන්. ගන්න බැරි ළමෙක් ඉන්නවද? 3 4 සමීකරණ මේ දෙන්න සමාන්තර වල 3 4 කියලා ඔය විදිහට. නෑනේ. තාමත් ගන්න බැරි නම් පොල්ලකින් ගහලා පන්නනවා. ඒ මෙච්චර කියලා දෙන්න මේවා මේ දින විදිය කියලා දෙනවා. ඔය විදිහටම ගන්න බැරි. දැන් මේ වෙද්දී මධ්‍යස්ථ ක්‍රමයේ ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. හරි? මේ වෙද්දී හොඳට පුළුවන් වෙනවා. හරි. ඊළඟ ගාන හැබැයි ඊළඟ එකත් ඒ වගේම එක. PQRS සම්බන්ධයක්. ඔව්. සර් ඉතුරු ත්‍රිකෝණ දෙකට මධ්‍යලක්ෂ ප්‍රමේය දාන්න නැතුව ඒ ත්‍රිකෝණයටම මේ පාද සමාන කරලා ගන්න පුළුවන්ද? ඒත් හරි. ඒකත් හරි. ඔන්න බැලුවා. ඉතුරු ත්‍රිකෝණ දෙකටත් මධ්‍යලක්ෂ ප්‍රමේය දාන්න නැතුව RQ කියන්නේ RQ නේ දැන් අපි ගත්තේ මේ දෙන්නේ SR PD SR කියන්නේ AC ගෙන් භාගයයි මධ්‍යලක්ෂ ප්‍රමේය. PQ කියන්නේ AC ගෙන් භාගයයි. හරි. එහෙනම් දෙන්නම AC ගෙන් භාගයයි. එහෙනම් SR ට PQ සමානයි. ඔන්න එහෙනම් PQR සමාන්තරයි. හේතුව සම්මුඛ පාද යුගලයක් කට්ටුනාද මොකද්ද උනේ? හරි. මේ ඔය ගාන මේ විදිහට හදන්නත් තිබුණා. එතකොට PQ SR සමානයි ඒ වගේම සමාන්තරයි. ඒ නිසා PQRS සමාන්තර ආශ්‍රයක් වෙනවා. හේතුව තමයි චතුරාශ්‍රයේ සම්මුඛ පාද යුගලයක් සමාන හා සමාන්තර. සම්මුඛ පාද යුගලයක් සමාන හා සමාන්තර වීම. එහෙනම් සමාන. මේ විදිහට ගන්න පුළුවන්. හරි හොඳයි හොඳයි. කැමති විදියක් අර විදිහට ගත්තත් කමක් නැහැ මේ විදිහට ගත්තත් කමක් නැහැ. ඒතර අතර මධ්‍යලක්ෂ ප්‍රමේය අපි දැම්මනේ. ඒතර තව පේලි දෙයක් ලියනවා. ඒ තමයි PQ කියන්නේ භාගයයි AC, SR කියන්නේ භාගයයි AC. මේ දෙකක් අරගෙන වැඩි කරලා හරි. මේ අද ඉතුරු ටික දරුවෝ ස්ටක් වෙන ගතියක් තියෙනවා තවම. දැන් නම් හරි වගේ. ඔන්න ඊළඟට ප්‍රශ්නාංක 18 ABCD ඍජු කෝණාශ්‍රයේ AB BC CD AD පාදවල මධ්‍යලක්ෂ පිළිවෙලින් PQRS වේ. PQRS රොම්බසයක් බව පෙන්වනවා. එතකොට මෙයා රොම්බසයක් කියන්න නම් දරුවෝ අපි දන්නවා රොම්බසයක් සමාන්තරාශ්‍රයක් රොම්බසයක් බව පෙන්වනවා. හරි? සමාන්තරාශ්‍රයක් රොම්බසයක් වෙන්න නම් මොකක්ද වෙන්නේ? සමාන්තරාශ්‍රයක්
රොම්බසයක් වෙන්න නම් මේ පාද හතරම දිගින් සමාන වෙන්න. එහෙම නැත්නම් විකර්ණය කියන එක ඍජු කෝණීයව සමච්ඡේදය වෙනවා. හරිද? ඔන්න එනන් දරුවෝ සමාන්තරාශ්‍රයක් රොම්බසයක් බව පෙන්වන්න නම් අපි මුලින්ම දරුවෝ මෙයා සමාන්තරාශ්‍රයක් කියන්නේ. ඊට පස්සේ තමයි රොම්බසයක් කියන්නේ. එහෙම නැත්නම් එක සැරේ හදාගන්න පුළුවන් නම් ඒක කමක් නැහැ. සමහර වෙලාවට එක සැරේ හදාගන්න පුළුවන්. අපි බලමු කොහොමද කියලා මේක හදන්නේ. හරිද? සමාන්තරාශ්‍රයක් රොම්බසයක් වීමේ අවශ්‍යතාවය තමයි පාද හතරම දිගින් සමාන වෙන්න ඕන. එහෙම නැත්නම් විකර්ණය කියන එක ඍජු කෝණීයව සමච්ඡේදය වෙනවා. ඔන්න ඔහොම වුණත් වැඩේ හරි. එහෙමත් අපිට කියන්න පුළුවන් මේ මෙයා රොම්බසයක් කියලා. හරි. එහෙමත් නැත්නම් තව එකක් තියෙනවා. විකර්ණ මගින් ශීර්ෂ කෝණ සමච්ඡේදය වෙනවා. ඒකත් හරි. සමාන්තරාශ්‍රයේ විකර්ණ මගින් ශීර්ෂ කෝණ සමච්ඡේදය වෙන්නේ නැහැ. හැබැයි රොම්බසේ විකර්ණ මගින් ශීර්ෂ කෝණ සමච්ඡේදනය වෙනවා. ඔන්න ඔය රොම්බසේ ලක්ෂණයි සමාන්තරාශ්‍රවල ලක්ෂණ ටික මතක නැත්තම් දරුවෝ මේ මම මගේ ෂෝට් නෝට් එකේ නම් මේ ලක්ෂණ ටික නෑ. මම ඔය 10 වසරේ ඔය පාඩම කරද්දී ඕගොල්ලන්ට 10 වසරේ සමාන්තරාශ්‍රවලත් මට මතකයි මම ඔන්ලයින් කරේ. හරිද? එතකොට ඒකේ දීලා තියෙන ඔය ලක්ෂණ ටික. සමාන්තරාශ්‍රයක් චතුරාශ්‍රයේ සමාන්තරාශ්‍රයක් රොම්බසයක් බව පෙන්වීම කියලා මෙහෙම සටහනක් දාලා කොහොම දීලා තියෙනවා බලන්න. හරි. මෙන්න මේ මගේ නෝට් පොතක් තියෙනවා. දැන් ඔයාලට අර ඒ දවස්වල මම ෆොටෝ ගහන්නේ දුන්නේ. මුල් දවස්වල කොරෝනා කාලේ. අන්න ඒක බලන්න. ඒක ඇති ඒ ටික. එහෙම නැත්නම් මේ පොත දැන් අලුත් ළමයිට ඒක නැත්නම් තේරෙනවන දරුවෝ මේ ජ්‍යාමිතිය ජේෂ්ඨ සීගේ ජ්‍යාමිතිය පොත. ඔන්න ඔය ජ්‍යාමිතිය පොතේ තියෙනවා රොම්බසයක ඍජු කෝණාශ්‍රයක සමචතුරාශ්‍රයක ලක්ෂණ වෙන වෙනම කතා කරනවා. එහෙමත් නැත්නම් ඔයාලගේ 10 වසරේ අච්චුවේ. 10 වසර අච්චුවට අරගෙන බලන්න. ඒකේ තියෙන දරුවෝ සමාන්තරාශ්‍ර පාඩම ගන්න. සමාන්තරාශ්‍ර 1 2 කියලා දෙවෙනි කොටස තියෙනවා රොම්බසේ ලක්ෂණ වෙනම. ඒ ටික ආයි නැවත බලලා මතක් කරගන්න මේ පාඩමට ඕනේ. හරි. ඔන්න මේක හදලා ඉවර කරමු. 18 වෙනි ගාන. ABCD ඍජු කෝණාශ්‍රයක්. A B C D P Q R S මෙයා රොම්බසයක් කියලා තමයි ඔප්පු කරන්නේ. දරුවෝ අපි දන්නවා මේ ඍජු කෝණාශ්‍රයක්නේ. ඔන්න දත්තයට දීලා තියෙනවා ABCD ඍජු කෝණාශ්‍රයක්. ඒ වගේම මේ PQRS කියන්නේ මධ්‍ය ලක්ෂණ. AP ට PB සමානයි DQ ට QC සමානයි DQ ට QC සමානයි. ඒ වගේම දරුවෝ මෙයත් එරි කැලේ කැලේ. ඇයි මේ පාඩේට සමානයි. හැබැයි ඒක අපි ලියන්න ඕන ගානේ. DR ට RC සමානයි DS ට SA සමානයි. ඉතින් කියන්නේ දෙක දාන්න පුළුවන්. ඒ මේ දිග තුනනේ මෙතනක් තියෙන්නේ. එහෙනම් මේ මධ්‍ය ලක්ෂණ ඔන්න ඔහොම වෙනවා. හරි. දැන් මෙන්න මෙහිමයි මේ වැඩේ කරන්නේ. මෙයා අපි මුලින්ම සමාන්තරාශ්‍රයක් කියන්නේ. මෙයා සමාන්තරාශ්‍රයක් කියන්නම් දරුවෝ අපිට මෙන්න මේ විකර්ණ දෙක යා වෙන්න වෙනවා. ඔන්න මම එකක් දැනට යා කරගත්තා. ඒකෝර අපිට කියන්න පුළුවන් මෙයාට මෙයා සමාන්තරයි. හරි. මෙයාවත් යා කරගන්න වෙනවා. එහෙම නැතුව බෑ. දෙකම යා කරගන්න වෙනවා. දෙකම යා කරලා මේ තුන් දෙනා සමාන්තරයි කියලා කියන්න පුළුවන් අර දැන් ඉස්සෙල්ලා කිව්ව විදිහට. මේ තුන් දෙනා සමානයි කියන්න පුළුවන් අර ඉස්සෙල්ලා කිව්ව විදිහට. ඊට පස්සේ මෙයාගේ දිග මෙයාගෙන් භාගයයි.
මෙයාගේ දිගත් මෙයාගේ දිගත් මෙයාගෙන් භාගයයි. ඒ කියන්නේ මේ දිගට මේ දිග සමානයි. ඊට පස්සේ මෙයාගේ දිගත් මෙයාගෙන් භාගයයි. මෙයාගේ දිගත් මෙයාගෙන් භාගයයි. අපි දන්නවා පුතේ ඍජු කෝණාශ්‍රයක විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනවා. ඒ වගේම විකර්ණ දිගින් සමානයි. ඍජු කෝණාශ්‍රයේ මේ විකර්ණ දෙක දිගින් සමානයි. හරි. මේ දිගට මේ දිග සමානයි. මෙයා සෙන්ටිමීටර් 10 නම් මෙයාත් සෙන්ටිමීටර් 10යි. අන්න ඒ ලක්ෂණය පාවිච්චි කරන්න. මේ දිග සමානයිනේ. එහෙනම් මෙයාගෙන් භාගයක් මෙයා. මෙයාගෙන් භාගයක් මෙයා. මෙයාගෙන් භාගයක් මෙයා. මෙයාගෙන් භාගයක් මෙයා. ඒ කියන්නේ පුතේ මේ පාද හතරම සමානයි. මේ පාද හතරම සමානයි කියන්නේ මෙයා රොම්බසයක්. මොකද සමාන්තර රාශියක් රොම්බසයක් වෙන්නේ පාද හතරම දිගින් සමාන වෙලා. හරිනේ? ඔන්න ක්‍රමය. හරි. අපි එන සාධනය කරමු. දත්තය හරි. ඔන්න සාකයු PQRS රොම්බසයක් බව. හරි. මම පටන් ගන්නම් සාධනය කරන කලින් අපිට මේ නිර්මාණය මේ විකරණ දෙක යා කර ගන්න ඕන. ඒ වගේම ඡේදන ලක්ෂය නම් ඕනේ නැහැ නේ. ඡේදන ලක්ෂය. හරි. නිර්මාණය ABCD ත්‍රිකෝණාශ්‍රයේ විකර්ණ දෙක එකිනෙක යා කිරීම කියලා ගන්න. ABCD ත්‍රිකෝණාශ්‍රයේ විකර්ණ එකිනෙක යා කිරීම. ABCD ත්‍රිකෝණාශ්‍රයේ විකර්ණ එකිනෙක යා කිරීම නිර්මාණය. කඩිරි වලින් එනවා නිර්මාණය. මම ගණේ ගැඹුර කමන්නේ. දැන් අර ඉස්සෙල්ල වගේ ABC ත්‍රිකෝණයට දාන්න මධ්‍යලක්ෂ ක්‍රමය. දාලා PQ කියන්නේ PQ AC ට සමාන්තරයි. ඒ වගේම PQ කියන්නේ AC ගේ භාගයයි. අන්න ඒවත් එක්ක ලිහිල් ගන්න එකක් දාලා. ඔන්න මුලින්ම ABC ත්‍රිකෝණය. සාධනය වන්න පටන් ගත්තා. ABC ත්‍රිකෝණේ ABC ත්‍රිකෝණයේ AP ට PB සමානයි. දත්තය CQ ට QB සමානයි. දත්තය එම නිසා PQ සමාන්තරයි PQ සමාන්තරයි AC. මධ්‍ය ලක්ෂ ප්‍රමේය. ඒ වගේම PQ සමානයි භාගයයි AC. මේකත් ඕන. මධ්‍ය ලක්ෂ ප්‍රමේය. මෙයාගෙන් භාගයයි. ඔය විදිහටම මේ පැත්ත ත්‍රිකෝණයට ගන්න. ACD ත්‍රිකෝණය. ACD ත්‍රිකෝණයේ DS SA සමානයි. DS සමානයි SA. දත්තය DR සමානයි RC. දත්තය DR සමානයි RC. දත්තය එම නිසා SR AC සමාන්තරයි. SR සමාන්තරයි AC. මධ්‍ය ලක්ෂ ප්‍රමේය. ඒ වගේම SR කියන්නේ AC කින් භාගයයි. SR කියන්නේ භාගයයි AC. මධ්‍ය ලක්ෂ ප්‍රමේය. හරි. ඔන්න දැන් දරුවෝ මෙයා සමාන්තරයි. අපි ලියලා ගමු දැන් අංක දාන්න ගියොත් එහෙම අංක 1 2 3 4 දාන්න ඕන. කමන්නේ නැහැ. අංක දැම්මත් කමන්නේ. එහෙම නැත්නම් මෙයා සමාන්තරයි මෙයා නිසා PQ ක SR සමාන්තරයි. කැමති විදියක්. ඒක නම් ගැටලුවක් නැහැ. එක්ක ලියලා ගත්තා නම් ඒක කමන්නේ නැහැ. අංක දාලා ගත්තත් ඒක කමන්නේ.
ඔන්න PQ සමාන්තරයි AC මෙයා ලියාගත්තේ සාධිතයි. මෙයා ඊළඟට SR සමාන්තරයි AC සාධිතයි. එම නිසා PQ සමාන්තරයි SR ප්‍රත්‍යක්ෂයි. ඊළඟට PQ සමානයි භාගයයි AC SR සමානයි භාගයයි AC. PQ සමානයි භාගයයි AC SR සමානයි භාගයයි AC සාධිතයි දෙකම සාධිතයි. එම නිසා PQ සමානයි SR ප්‍රත්‍යක්ෂයි. PQ සමානයි SR. හරි. ඕන්න මේ දෙකක් හරි. ඔන්න දැන් අපි මේ දෙන්න මෙන්න මේ PQ ට SR සමාන්තර බවත් සාධනය කරගත්තා. ඒ වගේම මෙයාට මෙයා සමාන බවත් සාධනය කරගත්තා. අපිට දැන් කියන්න පුළුවන් පුතේ PQRS කියන්නේ මොකක් කියලාද? සමාන්තර ආශ්‍රයක් කියලා. මුලින්ම වීඩියෝ එක ස්ලෝ වෙලානේ. හරි දරුවෝ මේක ගොඩක් අවුල් වගේ. ඔන්න දරුවෝ මේ අපි මේ වෙද්දී මෙයා සමාන්තරයි ඒ වගේම සමානයි කියලා ඔප්පු කරලා තියෙනවා. එහෙනම් මෙයා සමානයි සමාන්තරයි දෙකම වෙන නිසා PQRS කියන්නේ මොකක්ද? සමාන්තර ආශ්‍රය. ඔන්න දැන් අපි කියමු එම නිසා PQRS සමාන්තර ආශ්‍රයක්. මුලින්ම සමාන්තර ආශ්‍රයක් කියලා තමයි රොම්බසයක් කියන්නේ. හරි. සමාන්තර ආශ්‍රයක් තමයි රොම්බසයක් වෙන්නේ. දැන් මෙතනින් පස්සේ ලියමු එම නිසා PQRS සමාන්තර ආශ්‍රයයි. හරිද? ඕගොල්ලෝ මේ ටික ලියාගෙන ගියා. ඊට පස්සේ එතනින් පස්සේ මෙතෙන්ට ආවා. මේ ටික ලියාගෙන ගියා. ඊළඟට මෙතනින් පස්සේ ලියන්න එම නිසා PQRS සමාන්තර ආශ්‍රයයි. එම නිසා PQRS සමාන්තර ආශ්‍රයයි. එම නිසා PQRS සමාන්තර ආශ්‍රයයි. ඇයි PQRS සමාන්තර ආශ්‍රයක් වුනේ? සම්මුඛ පාද යුගලයක් සමාන හා සමාන්තර නිසා. වරහන් ඇතුළේ ලියන්න සම්මුඛ පාද යුගලයක් සමාන හා සමාන්තර නිසා. මෙන්න සමාන වෙලා මෙතන මෙන්න සමාන්තර වුණා. මෙතන එම නිසා PQRS සමාන්තර ආශ්‍රයකි හේතුව සම්මුඛ පාද යුගලයක් සමාන හා සමාන්තර නිසා. ඔය PQSR සමානයි ඒ වගේම සමාන්තරයි. ඒ නිසා PQRS සමාන්තර ආශ්‍රය. ඔන්න වැඩේ හරි. දැන් සමාන්තර ආශ්‍රයක් කියලා ඉවරයි. දැන් පුතේ අපිට කියන්න ඕන මේ පාද හතරම දිගින් සමානයි කියලා. දැන් කියන්න ඕන පාද හතරම දිගින් සමානයි. ඒක කොහොමද කියන්නේ? අපි දන්න ඕනේ මේ දිගට මේ දිග සමානයි කියලා දන්නවා. ඒ වගේම මේ දිගයි සමාන වුණා වැඩි. මේ දිගයි සමාන කරගන්න. එතකොට එහෙම නැත්නම් මේ දිගයි. ඒ විකර්ණ කියන එක මේ විකර්ණ සමානයි. එතකොට මේ දිගයි සමානයි කියලා ඒ වගේම මෙයාගෙන් භාගයයි කියලා ඊට පස්සේ මේ විකර්ණ දෙක සමාන නිසා පාද හතරම සමානයි කියලා. හරි. අන්න මම මේ ටික මකන්නම්. ඉතුරු ටික කරගන්න ඕන දැන්. දැන් අපි මේ SR කියන්නේ භාගයයි AC කියලා ලියමු. මේ මධ්‍යලක්ෂ ක්‍රමයේ දදා ඉන්න නැතුව අපි කොහොමම ලියමු මේ බව පෙන්විය හැක කියලා. හරිද? වාක්‍යකින් ගමු. වාක්‍යකින් ලියලා දාමු. හරි. ලියන්න එලෙසම ACD ත්‍රිකෝණයට මධ්‍යලක්ෂ ප්‍රමේයය යෙදීමෙන් එලෙසම ACD ත්‍රිකෝණයට
මධ්‍යලක්ෂ ප්‍රමේයය යෙදීමෙන් ACD ත්‍රිකෝණයට මධ්‍යලක්ෂ ප්‍රමේයය යෙදීමෙන් SR සමානයි භාගයයි AC බවද 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 ABC ත්‍රිකෝණයට මධ්‍යලක්ෂ ප්‍රමේය යෙදීමෙන් ABC ත්‍රිකෝණයට මධ්‍යලක්ෂ ප්‍රමේය යෙදීමෙන් ABC ත්‍රිකෝණයට මධ්‍යලක්ෂ ප්‍රමේය යෙදීමෙන් PQ සමානයි භාගයයි AC බවද සර් ඉස්සෙල්ලා එකටනේ අනිත් ත්‍රිකෝණ දෙකටනේ ලියන්න ඕන. නෑ හරිනේ දරුවෝ. අපි සාධනය කරගත්තේ මේ දෙකනේ. අපි මෙයාට මෙයා සමාන්තරයි සමානයි කියලා සාධනය කරගත්තේ. දැන් අපි කියනවා මෙන්න මේ දෙන්න සමානයි කියලා. SR PQ සමානයි කියලා අපි කියන්න ඕනේ. SR උත් PQ සමානයි කියලා කියනවා. හරිනේ. ඒක තමයි ලියන්නේ වාක්‍යෙ. ගැලුවක් නැහැ නේද දශිකා? සර් මං මං ඉස්සෙල්ලා ලියගෙන තියෙන ABC ත්‍රිකෝණේ ACD ත්‍රිකෝණේ ඉස්සෙල්ලා ලියගෙන ඔයා තියෙනවා. අරගෙන තියෙන අනිත් පැත්තට. ඔව් එහෙනම්. එහෙනම් ඔයා අනිත් පැත්ත මාරු කරලා ලියන්න. හා සර්. මම ගන්න කේ අනිත් පැත්ත අරන් ලියන්න. හරිද? ඔන්න මම ආයි මුලින් ඉඳන් කියනවා මේ දැන් අපි පෙන්නුවේ දරුවෝ මෙයාට මම බෝඩ් එකේ හැදුවේ මෙයාට මෙයා සමානයි සමාන්තරයි කියලානේ. හරිද? දැන් මම කියන්න ඕන මෙන්න මේ දෙන්න සමානයි සමාන්තරයි. සමාන්තර බව නම් ඕනේ නැහැ. මොකද මෙයා සමාන්තර රාශියක් කියලා අපි කිව්වනේ. ඒ නිසා මෙයා කොහොමත් මෙයාට මෙයා සමාන්තර වෙනවා. අයි සමාන්තර රාශියක් කියලා තියෙන දැන් අර අන්තිමට කිව්වනේ. ඒ නිසා සමාන්තර බව ආයි කියන්න ඕනේ නැහැ. කියන්න ඕන අයියෝ එහෙම ඕනෙත් නැහැ. මෙයා සමාන්තර රාශියක්. සමාන්තර රාශි සම්මුඛපාද සමානයි. ඔන්න දෙකනේ පස්සේ තමයි දරුවෝ මේ මෙතන දහුවෙන්නේ. දැන් ඔන්න මම මේක ලකුණු කරගත්තු නිසා මෙයා සමාන්තර රාශියක්. සමාන්තර රාශිය සම්මුඛපාද සමානයි. ආයි මධ්‍යලක්ෂ ක්‍රමයේ දාන්න ඕනෙත් නෑ. අපලා දාන්න වැඩන්නේ. තේරුමක් නැහැ. එච්චර ලොකුවට ලියලා ඊට පස්සේ ආයි මේ ඕන්නේ. මේක එක රූලෙන් ලියන්න පුළුවන්. PQ SR සමානයි PQR සමාන්තර රාශිය සම්මුඛපාද සමානයි. අර කපලා දාන්න තමයි ඡේදයක් වගේ ලියන්න ගත්තේ. ඒක ඕනේ නෑ. එහෙම කපලා දාන්න. අපිට දැන් මේ දෙන්න සමානයි කියන එක තමයි ලියන්න ඕන. මම ඔය කියන්න ගියේ ඕක මේ මෙයාටත් මධ්‍යලක්ෂ ප්‍රමේය දාලා මෙයාටත් මධ්‍යලක්ෂ ප්‍රමේය දාලා ඒ වැඩේ කරගන්න පුළුවන් කියලා. එහෙම ඕනේ නේද? මෙයා සමාන්තර රාශියක්. ඔන්න අපි ලියමු මෙහෙම. PQ SR සමානයි. එලින්ම PQ සමානයි SR. හේතුව PQRS සමාන්තර රාශියේ සම්මුඛපාද. PQRS සමාන්තර රාශියේ සම්මුඛපාද සමාන නිසා. සම්මුඛපාද සමාන නිසා. PQRS සමාන්තර රාශියේ සම්මුඛපාද සමාන නිසා ඔන්න මෙයාට මෙයා සමානයි. මේ දිගයි සමානයි. හරි. මේ දිගයි සමානයි. දැන් දරුවෝ මෙයාට මෙයාත් සමානයි. මෙයාට මෙයාත් සමානයි. හරි. ඒ වගේම අපිට දැන් මේක කොහොමද කියන්නේ? මධ්‍යලක්ෂ ප්‍රමේයෙන් ගන්න වෙයි වගේ. කමන්නේ. PQ කියන්නේ භාගයයි AC. ඒක එක පේලියක් දාන්න වෙනවා කොහොමද? ඇයි මේ ACDB සමානයි කියලා අපි දන්නේ. අපි දැනට දන්නේ මොකද්ද? AC ට DB සමානයි කියලා දන්නවා. මේ දෙන්න සමානයි කියලා දන්නවා. ඒක ඇසුරෙන් තමයි දරුවෝ අපි මෙයා මේ පාද හතරම සමානයි කියනවා. දැන් නැත්තම් වෙන ක්‍රමයක් නැහැනේ මේ පාද හතර සමානයි කියන්නේ. මේ පාද හතර සමානයි කියන තමයි ඕනේ. ඒක තමයි රොම්බසයක් කියන්නේ. එහෙම නැත්තම් මේ විකර්ණය කියන එක ඍජු කෝණීය. මේව ඍජු කෝණීය තමයි කියන්නේ. හරිද? සමාන න්‍යාග වෙන්නේ නැහැ. ඒ න්‍යාග කියන්න බෑ. අපි මේක කියන්නේ මේ පාද හතර සමානයි කියන්නේ. මොකද මෙයා මේ විකර්ණ න්‍යාගේ විකර්ණ නෙවෙයි.
මෙයාගේ විකර්ණ නෙමෙයිනේ මේ දෙක. එහෙනම් මේක ඍජු කෝණ කියලා වැඩක් නැහැ. ඒක තේරුමක් වෙන්නේ නැහැ. මේ SP PQRS ගේ විකර්ණ නෙමෙයිනේ මේ දෙක. මේ ඍජු කෝණාශ්‍රය. ඒක හරියන්නේ නැහැ. කියන්න වෙන්නේ මෙයාම තමයි පාද හතරම සමානයි කියලා තමයි කියන්නේ. අපි දැනට දන්නවා දරුවෝ AC DB සමානයි. AC ට DB සමානයි. ඒ කොහොමද AC ට DB සමාන වෙන්නේ? මේ ඍජු කෝණාශ්‍රයේ විකර්ණ දිගින් සමානයි. ඍජු කෝණාශ්‍රයක විකර්ණ දිගින් සමාන වෙන නිසා මෙහෙම වෙනවා. එතකොට මෙයාගෙන් භාගයයි. මෙයාත් මෙයාගෙන් භාගයයි. ආන්න මේක තමයි ලියවෙන්න ඕනේ. මම ඒක තමයි අර වාක්‍ය දාලා ලියන්න ගියේ. දැන් මට මේක මෙයා සමානයි කියලා මම ලිව්වා. දැන් කොහොම වුණත් PQ කියන්නේ AC ගෙන් භාගයයි කියලා ලියන්න ඕන. සර් ඒක ලිව්වනේ. නෑ PQ හරි මේ පැත්තට කිව්වේ නෑ නේද? දෙකම ලිව්වා. දෙපැත්තටම ABC ABD දෙක මේ ADC දෙකටම ලිව්වා කලින්. නෑනේ දරුවෝ අපි ලිව්වේ ඉස්සෙල්ලා SP ටයි RQ ටයි විතරයි. PQ නෑ ටයි සර්. තමයි ලිව්වේ නෑනේ. DC ත්‍රිකෝණේ. හරි. දැන් සාධන ඉස්සෙල්ලා කරපු එකමයි. නෑ දැන් අපි දරුවෝ මෙයා මේ තුන් දෙනා සමානයි කියන්නේ මුලින්ම මම අර මේකට සාධනයක් කරේ ලොකු සාධනයක් සමාන්තර රාශියක් බව පෙන්වන්නක්දි කරේ අනිත් තුන් දෙනා කරේ. මොන තුන් දෙනාද? SP DB RQ ද? PQ SRC කරේ. මොකද? PQ සමාන්තරයි AC සමාන්තරයි SR කියලා කරේ. SR ඒක තමයි. මෙයානේ ඔය තුන් දෙනා කරේ. සාධනේ. ඒතකොට මම ආයි මේකම ලියලා තියෙනවා. ඒක තමයි ඉස්සෙල්ලා කිව්වේ. අයියෝ. හරිද? මේ ඒ කියන්නේ මේක මම ආයි ලියලා එකම දේ. මෙහෙම කරන්න දරුවෝ. මේක ලියවෙන්න ඕන අනිත් එක හොඳ. මේ දෙන්න ගැන. දැන් මම ගාන හදපු එක මුකුත් නැති නිසා මම ආයි ඒකමයි ලියලා තියෙන්නේ. මම අර පැත්තට ගිහින් ආවම ඒතර ගාන හදපු එක මුකුත් නැහැ. හරි ඔයගොල්ලෝ හදලා ගන්න. මෙන්න දැන් ක්‍රමේ තේරෙනවනේ. මෙන්න ක්‍රමේ හරි. මේ දෙන්න සමානයින් දරුවෝ. AC ට DB සමානයිනේ. AC ට DB සමාන නිසා AC ගෙන් භාගයක් තමයි මෙයා. AC ගෙන් භාගයක් තමයි මෙයා. DB ගෙන් භාගයක් තමයි මෙයා. DB ගෙන් භාගයක් තමයි මෙයා. එතකොට මේ පාද හතරම සමානයි. පැහැදිලිද? තේරුණාද ක්‍රමේ? හරිනේ. තනියම මේ ටික ලියන්න. ගලපලා ගන්න. ලස්සනට ලියන්න මෙන්න මේ. මෙයා මෙහෙම වෙන නිසා තමයි අර ටිකක් එන්නේ. දැන් මෙතන ලියවෙන්න ඕන මේක නම් අපි කලින් ලියලා තියෙන්නේ මේක නෙමෙයි අනිත් කෙනා ලියන්න ඕන. එන්න මෙයා අයින් කරලා මෙන්න මේක ලියන්න ඕනේ. RQ SP සමානයි කියලා. ඕන්න ඔක ලියවෙන්න ඕනේ. මේක ලියලා දැන් අපි කොහොම වුණත් දරුවෝ මෙයාගේ භාගයක් කියලා ලියවෙන්නත් ඕනේ. එහෙම නැතුව ගන්න බෑ. දැන් අපි ගමු RQ සමානයි DB ගෙන් භාගයයි. භාගයයි DB. මම කෙටියෙන් ලියන්න නැත්තක් දාලා මේක. RQ කියන්නේ භාගයයි DB. ආවේ මධ්‍ය ලක්ෂ ප්‍රමේයයි. හරිද? එම නිසා RQ සමානයි SP සමානයි භාගයයි DB. RQ සමානයි SP සමානයි භාගයයි DB. හරි. මෙයා ගමු අංක 1 කියලා. ඒ වගේම අපි ඉස්සෙල්ලා ලියලා දරුවෝ මෙන්න මේ SR PQ SR භාගය AC කියලා ලියලා තියලා. අන්න ඒකත් ලියා ගමු දැන්. SR සමානයි PQ සමානයි භාගයයි AC. ඔන්න SR සමානයි PQ සමානයි භාගයයි AC. එයා අංක 2. ඔන්න ඔහොම ගන්න. RQ සමානයි SP සමානයි භාගයයි DB. SR සමානයි PQ සමානයි භාගයයි AC. දැන් DB AC සමානයි. මෙන්න මේක. මෙයා ලියුවා දැන්.
ඊට පස්සේ db ac සමානයි db සමානයි ac හේතුව මොකද්ද db ac සමාන වෙන්නේ ඍජුකෝණාශ්‍රයේ විකර්ණ දිගින් සමාන නිසා ඍජුකෝණාශ්‍රයක විකර්ණ දිගින් සමානයි දැන් දෙපැත්තම භාගයෙන් ගුණ කරන්න භාගයයි db සමානයි භාගයයි ac භාගයයි db සමානයි භාගයයි ac හරිද ඕන පුතේ දැන් rq sp සමානයි දැන් මෙයා භාගයයි db කියන්නේ මේ දෙන්නමනේ භාගයයි db කියන්නේ rq sp ඔන්න එම නිසා rq සමානයි sp සමානයි භාගයයි ac කියන්නේ කොහොමද sr සමානයි pq sr සමානයි pq ඔන්න පාද හතරම සමානයි ප්‍රත්‍යක්ෂයි හරි ප්‍රත්‍යක්ෂයි එම නිසා PQRS රොම්බසයකි එම නිසා PQRS රොම්බසයකි පාද හතරම දෙකේ සමානයි මේක දරුවෝ මේ වෙන විදිහකට කරන්න තිබුණා හොඳයි මම ඔක වෙන විදිහකට කරන්න තිබුණා කියන්නේ මේ මට මේ හරිය පොඩ්ඩක් මෙතන අර අවුල් වුණානේ අර ටික නැකුවා ආයි වාක්‍ය ලියලා ආයි අයින් කළ සමාන්තර ආශ්‍රයක් කියනවා කමන්නේ කොහොම වුණත් ඔන්න ක්‍රමේ මේක හදන ක්‍රමේ මේක මෙතනින් තමයි අපි යන්නේ db ac ට සමානයි කියන තැනින් තමයි ගන්නවා ඊළඟ ගණන් ටික දරුවෝ ඔයාලා තනියම හදන්න හරිද මම ඊළඟට සාකච්ඡා කරනවා 19 වෙනි ගාන 19 20 මේත් මේ වගේ හොඳ මෙන්න මේ වගේ මේ විදිහට හදන්න තියෙන දරුවෝ ඔයාලා තනියම try එකක් දෙන්න හදන්න මේ හදපු ක්‍රමයට වඩා ඔයාලට ලේසි ක්‍රමයක් තියෙන්න පුළුවන් හරි ඒ නිසා ඔයාලා හදන්න try කරන්න කොහොමද ඊට පස්සේ මේ 21 හොඳ ගානක් 21 22 නියම ගණන් ටිකක් 23යි ඔය 21කින් පස්සේ තමයි දරුවෝ හොඳ ගණන් ටික පටන් ගන්න 21 22 හොඳම ගණන් සෙට් එක එතනින් පස්සේ 21කින් පටන් ගන්න හරි එහෙනම් ඔන්න අදට පන්ති ඉවරයි ආයෙත් දරුවෝ මම බ්‍රහස්පතින්දා හවසටම පන්තිය තියාගන්න මේ ටයිම් එකේම මේක ඉතුරු ටික සාකච්ඡා කරමු කොහොමද තව දවස් දෙකක් වගේ කරන්න වෙයි මධ්‍ය ලක්ෂණ තව දවස් දෙකක් හරිනේ එහෙනම් හැමෝටම ආයුබෝවන් සරණයි Good afternoon, sir.